කොටස් දෙකක් තියෙනවා. අභ්‍යන්තර නැත්නම් ඉන්ටර්නල් ඉක්විටි එකක් තියෙන්න පුළුවන්, එක්ස්ටර්නල් ඉක්විටි තියෙන්න පුළුවන්. ඒතර ඉන්ටර්නල් ඉක්විටි කියලා කියන්නේ මේ රිටේන් earnings. එක්ස්ටර්නල් කියලා කියන්නේ අලුතෙන් ස්ටොක් ඉෂුව කරපුවාම ඇතිවන හිමිකම් ප්‍රාග්ධනය. එතකොට අපි ප්‍රාග්ධන පිරිවැය ගණනය කරනකොට මේ අපි ඇත්තටම මම නැවතත් මතක් කරනවා මේ බොහොම මූලික සිද්ධාන්ත වලට කතා කරන්නේ මේ cost of capital එකේ බෙදුම් ලක්ෂ තියෙනවා. මොකද අපි ප්‍රාග්ධනය කියන එක නිරන්තරයෙන් අපි රැස් කරනවා. එතකොට අපි රැස් කරනකොට ප්‍රාග්ධන පිරිවැය වෙනස් වෙනවා. ප්‍රාග්ධන පිරිවැය වෙනස් වෙන cost component එකක පිරිවැය වෙනස් වෙන සෑම අවස්ථාවකම cost of capital එක වෙනස් වෙනවා ආන්තරික ප්‍රාග්ධන පිරිවැය. එතකොට මේක මේ තව ගොඩක් දේවල් වලට ඉගෙන ගන්න තියෙන පාඩමක්. නමුත් අපි මේ බේසිකලි අපි කොහොමද ප්‍රාග්ධන පිරිවැය ගණනය කරන්න කියන එක තමයි මේ කතා කරන්නේ. එතකොට මෙතන RS කියලා දක්වලා තියෙනවා. මේක RE වෙන්නත් පුළුවන්, මේක RN වෙන්නත් පුළුවන්. එතකොට RE කියලා දක්වන්නේ අලුතෙන් ස්ටොක් ඉෂුව කරපුවාම වෙන cost of equity එක. RS is the marginal cost of common equity using retained earnings. මම ඔයාලට කිව්වා රඳවාගත්ත ලාභ පදනම් කරගෙන එහෙම නැත්නම් අභ්‍යන්තර හිමිකම් ප්‍රාග්ධනය තමයි අපි RS කියලා දක්වන්නේ. The rate of return investors required on the firm's common equity using new equity. ඒ කියන්නේ අපි හිතමුකෝ අලුතෙන් ස්ටොක් ඉෂුව එකක් කරොත් ඒ වෙලාවේ ආයෝජකයන්ට අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතය the rate of return required to investors new stock issue එකක් වුණොත් ඒක RE සමානලට RN කියලා දක්වනවා new කියන එක පෙන්වන්න. ඒතර මෙතනදිත් අර වර්ණීය කොටස් ප්‍රාග්ධනයේ පිරිවැය වාගේ වර්ණීය කොටස් හිමියන්ට අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතයයි සමාගමේ වර්ණීය කොටස් ප්‍රාග්ධන පිරිවැයේ වෙනසක් නැහැ. ඇයි එතන ටැක්ස් ඇඩ්ජස්ට්මන්ට් එකක් නැහැ. අපි වර්ණීය කොටස් ප්‍රාග්ධනයට ලාභාංශ ගෙවන්නේ බදු අඩු කරාට පස්සේ. මෙතනත් ඉක්විටි කොටස් වලට අදාළ මේ ලාභාංශ අපි ගෙවන්නේ බදු අඩු කරාට පස්සේ ලාභයෙන්. එතකොට එහෙමනම් මෙතන සාමාන්‍ය කොටස් හිමියන්ට අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතයේ ව්‍යාපාරයේ සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන පිරිවැයේ වෙනසක් නැහැ. එතකොට ඒකෙදි ඇඩ්ජස්ට්මන්ට් එකක් වෙන්නේ නැහැ. බදු ගැලපීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දැන් මේ ප්‍රාග්ධන එතකොට දැන් මම ප්‍රශ්නයක් අහුවොත් දැන් මේ රිටේන් earnings කියන්නේ ව්‍යාපාරයේ උපයපු ලාභයෙන් රඳවාගත්ත ලාභය. 100ක් ඉපෙවුවා නම් 100ට අපි හිතමුකෝ pay out එක 160යි කියලා. එතකොට pay out එක නේ කියන්නේ අපි ලාභයෙන් ලාභාංශ විදියට ගෙවන ප්‍රමාණය 160 නම් රිටෙන්ෂන් එක එහෙම නැත්නම් රඳවාගත්ත ප්‍රමාණය 140යි. එතකොට මේ රඳවාගත්ත ලාභ කියන්නේ ව්‍යාපාරයේ උපයපු ලාභයෙන් රඳවාගත්ත ප්‍රමාණය. එතකොට මේ රඳවාගත්ත ලාභ වලට පිරිවැයක් තියනවද? රඳවාගත්ත ලාභ වලට පිරිවැයක් තියනවද? තියනවද රඳවාගත්ත ලාභ වලට පිරිවැයක්? තියනවද නැද්ද? මොකද රඳවාගත්ත ලාභ කියන්නේ ව්‍යාපාරයේ උපයපු ලාභයෙන් අපි ප්‍රතිආයෝජනය සඳහා රඳවාගත්ත ලාභය. ඒතර ඒකේ මේ ව්‍යාපාරයට පිරිවැයක් තියනවද? දැන් අපි හොයන්නේ මේ ප්‍රාග්ධන පිරිවැයනේ. ඒතර රඳවාගත්ත ලාභ පදනම් කරගෙන අපි ප්‍රාග්ධනය රැස් කරනකොට මේ රඳවාගත්ත ලාභ වල පිරිවැයක් තියනවද? ඔයාලට නිකන් හිතෙනවද මේකේ පිරිවැයක් නැහැ වාගේ කියලා? තියනවද නැද්ද? ඔව්ද නැද්ද? මම අහන්නේ රඳවාගත්ත ලාභ වලට cost එකක් තියනවද? පිරිවැයක් තියනවද? ඔව් පිරිවැයක් තියෙනවා. මොකද රඳවාගත්ත ලාභ ව්‍යාපාරයේ උපයපු ලාභයෙන් රඳවාගත්ත ප්‍රමාණය තමයි. නමුත් ඔය රඳවාගත්ත ලාභ අපි රඳවාගත්තේ නැත්තම් අපි ලාභාංශ විදිහට සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවනවා.
ඒතර සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ විදියට ගෙවපුවාම එයාලා ඒ ලාභාංශ ආයෝජනය කරනවා. ඒවා ආයෝජනය කරලා එයාලට ප්‍රතිලාභ ලැබෙනවා. එතකොට නමුත් අපි දැන් මේ ලාභයෙන් යම් කිසි ප්‍රමාණයක් රඳවා ගත්ත නිසා ඒ ලැබෙන්න තිබුණු ප්‍රතිලාභ ඒ අයිතිකරුවන්ට සාමාන්‍ය කොටස් හිමියන්ට ලැබුණේ නැහැ. එතකොට එහෙමනම් මේ රඳවාගත් ලාභවල ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒ රඳවාගත් ලාභවල ආවස්තික පිරිවැයක් තියෙනවා. මේ රඳවාගත් ලාභ අයිති සාමාන්‍ය කොටස් හිමියන්ට. එතකොට ඒකයි අපි ඒක ඉන්ටර්නල් ඉක්විටි එකක් විදිහට සලකන්නේ. එතකොට එහෙමනම් රඳවාගත් ලාභවල පිරිවැයක් නැහැ කියලා කවුරු හරි තර්ක කරොත් ඒක වැරදි. රඳවාගත් ලාභවලට පිරිවැයක් තියෙනවා. එතකොට ඒක තමයි මෙතනදී ඔයාලට මම පැහැදිලි කරන්නේ. earnings can be reinvested or paid out as dividends. එතකොට අපි උපයන ලාභය එක්ක රඳව ගන්න පුළුවන් ප්‍රතිආයෝජනය සඳහා එහෙම නැත්නම් ලාභාංශ විදිහට ගෙවන්න පුළුවන්. එතකොට investors could buy other securities earn a return. එතකොට ලාභාංශ විදිහට ගෙවුවොත් ඒක ආයෝජකයෝ පාවිච්චි කරලා තව ආයෝජන සුරකුම්පත් මිලදී ගන්නවා. if earnings are retained එතකොට රඳවාගත්තොත් අපි ලාභය ගෙවන්නේ නැතුව ලාභාංශ විදිහට there is an opportunity cost. මම ඒක තමයි පැහැදිලි කරේ. ඒතර මේකේ ආවස්තික පිරිවැයක් තියෙනවා. මොකක්ද ආවස්තික පිරිවැය? The return that stockholders could earn on alternative investment of equal risk. එතකොට මේ ලාභාංශ අරගෙන වෙනත් ආයෝජන මාර්ගවල යොදලා ඉපෙීමට හැකියාව තිබූ ප්‍රතිලාභ තමයි කැප වෙන්නේ. ඒතර ඒක තමයි ආවස්තික පිරිවැය වෙන්නේ. එතකොට එහෙමනම් රඳවාගත් ලාභ වලට පිරිවැයක් තියෙනවා. අපි මේ පිරිවැය ප්‍රාග්ධන පිරිවැය සමස්ත ප්‍රාග්ධන පිරිවැය ගණනය කරනකොට සලකන්න ඕන. හරි. එතකොට ඊට පස්සේ අපි දැන් මේ cost of equity හිමිකම් ප්‍රාග්ධනය පිරිවැය ගණනය කරනකොට අර හිමිකම් ප්‍රාග්ධනය අගය කිරීමේදී සිද්ධ වුණා වාගේ අපිට විවිධ මොඩල්ස් විවිධ ආකෘති පාවිච්චි කරන්න වෙනවා. ඒකට හේතුව තමයි අර හිමිකම් ප්‍රාග්ධනයට අදාළ cash flow එක අපිට නිශ්චිතව හඳුනා ගන්න බෑ. අපි වැලියු කරනකොටත් අපි විවිධ ක්‍රම පාවිච්චි කරා. ස්ථාවර වර්ධනයක් සහිත වර්ධනයක් නැති අවස්ථාව, මල්ටිපල් growth එකක් තියෙනකොට, zero growth එකක් තියෙනකොට අපි ඊට පස්සේ earnings multiples පාවිච්චි කරා. විවිධ මේ මිල පදනම් කරගත්ත මේ දර්ශක පාවිච්චි කරලා ඒතර ඒ වගේ විවිධ ක්‍රම අපි කතා කරා. දැන් මෙතනදිත් අපිට මේ සාමාන්‍ය කොටස් වල පිරිවැය තීරණය කරනකොට විවිධ ක්‍රම තියෙනවා. එතකොට අපි ඔයාලගේ මෙතන පහසුව සඳහා අපි කතා කරන්නේ මෙතන ක්‍රම තුනක් දක්වලා තියෙනවා. ප්‍රධාන වශයෙන් එකක් තමයි මේ ප්‍රාග්ධන වත්කම් මිල කිරීමේ ආකෘතිය පදනම් කරගෙන අපිට පුළුවන් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ පිරිවැය ගණනය කරන්න. අනිත් එක තමයි මේ discounted cash flow method එක. ඒ කියන්නේ අපි අර සාමාන්‍ය කොටස් වල අගය හොයනකොට පාවිච්චි කරා වලට මතක ඇති ලාභාංශ වර්ධන ආකෘතිය. ඒ කියන්නේ ස්ථාවර ලාභාංශ වර්ධනයක් තියෙන වෙලේදී අපි පාවිච්චි කරා ගෝල්ඩන් මොඩල් කියලා එක. අපි ඒකට කියනවා ලාභාංශ වර්ධන ආකෘතිය කියලා කියනවා. එහෙම නැත්නම් වට්ටම් discounted cash flow method එහෙම නැත්නම් වට්ටම් මුදල් වට්ටම් ආකෘතිය කියලා කියනවා. එතකොට ඒ discounted dividend cash flow method එක කියලා කියනවා. අපි පාවිච්චි කරපු මොඩල් එක තමයි පාවිච්චි කරන්නේ. ඔකට අපිට කියන්න පුළුවන් ප්‍රාග්ධන ලාභාංශ dividend discount මොඩල්. මම ඉන්නවලට හරියටම සිංහල වචන එකේ කියන්නම්. අපි ඔකට කියන්නේ ලාභාංශ වර්ධන ආකෘතිය කියලා පාවිච්චි කරනවා. dividend discount model එක කියලාත් කියනවා. මෙතන අපි දාලා තියෙන dividend cash flow model එක. මේකට ඔයාලා ලියා ගන්න ඕන සිංහල වචනේ ලාභාංශ වර්ධන ආකෘතිය. dividend growth model එක කියලා කියනවා. ඒතර ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ සාමාන්‍ය කොටස් වල අගය ගණනය කරන්න. ඊට පස්සේ මේ තව ක්‍රමයක් තමයි bond yield plus risk premium method එක. ඒ කියන්නේ බැඳුම් කර පළදාවට අවදානම් අධිකයක් එකතු කිරීමේ ක්‍රමය තුලත් අපිට පුළුවන් මේ
සාමාන්‍ය කොටස් වල පිරිවැය ගණනය කරන්න. එතකොට අපි මේ එකිනෙක ක්‍රම වලින් කොහොමද අපි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ පිරිවැය ගණනය කරන්නේ කියන එක දැන් කතා කරමු. අපි ඉස්සෙල්ලම බලමු CAPM method එක. risk and return වල ඔයාලා CAPM එක ඔයාලගේ මේක තියෙනවනේ මේ ස්ලයිඩ් එක තියෙනවා. ඔව් මම මේ ස්ලයිඩ් එකම තමයි මේ කතා කරේ. එතකොට විවිධ මෙතඩ්ස්. එකක් තමයි මේ ඩිවිඩන්ඩ් growth model එක. ලාභාංශ වර්ධනාකෘතිය. මම හිතන්නේ මේ ස්ලයිඩ් එක තියෙනවා ඔයාලගේ. ඊට පස්සේ අපි මේ capital and asset pricing model එක. ඒව නැත්තම් අපි කියනවා ප්‍රාග්ධනවත්කම් මිල කිරීමේ ආකෘතිය කියලා. හරි ලාභාංශ වර්ධනාකෘතිය ඊට පස්සේ ප්‍රාග්ධනවත්කම් මිල කිරීමේ ආකෘතිය ඊට පස්සේ අපි කියනවා මේ realize yield method එකක් පාවිච්චි කරන්න පුළුවන් realize yield අපි මේකට සිංහලෙන් කියනවා උපලබ්ධි ඵලදා පිවිසුම සිංහල වචනේ ඔයාලා ලියා ගන්න මම සිංහලෙන් පේපර් එක හදනකොට ඉංග්‍රීසි ටර්ම් එක ඔයාලට දෙනවා ගැටලුවක් නොවෙන්න මේකට අපි සිංහලෙන් කියනවා උපලබ්ධි ඵලදා පිවිසුම realize yield method එක ඊට අමතරව අපිට මේකත් පාවිච්චි කරන්න පුළුවන් මේ bond yield plus risk premium method එක. ඒකට අපි කියනවා බැඳුම් කර ඵලදාවට අවදානම් අධිකයක් එකතු ක්‍රමය. bond yield කියලා කියන්නේ බැඳුම් කර ඵලදාවට අවදානම් අධිකයක් එකතු කිරීමේ ක්‍රමය. ඒතර මේ වගේ විවිධ ක්‍රම තියෙනවා. ඒතර විවිධ ක්‍රම තියෙන හේතුව තමයි මේ සාමාන්‍ය කොටස් වල අගය ගණනය කිරීමත් අපිට අපහසුයි. ඒ වගේම තමයි මේ සාමාන්‍ය කොටස් වල පිරිවැය ගණනය කිරීමත් අපහසුයි. ඒකේ තියෙන අවිනිශ්චිත භාවය නිසා. නිශ්චිත cash flow එකක් හඳුනා ගැනීමට නොහැකි නිසා. එතකොට අපි එහෙමනම් දැන් මේ එකෙන් එකට අපි බලමු කොහොමද මේ මොඩල්ස් අපි පාවිච්චි කරන්නේ මේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ පිරිවැය ගණනය කරන්න. අපි ඉස්සෙල්ලම බලමු මේ dividend growth model එක. එතකොට මේ dividend growth model එක ඔයාලට අලුත් එකක් නෙමෙයි. මේක මම හිතන්නේ ඔයාලට මතකයි අපි සාමාන්‍ය කොටස් අගය කිරීමේදී අපි පාවිච්චි කරා මේ ස්ථාවර ලාභාංශ වර්ධනයක් සහිත අවස්ථාවේ අපි ලාභාංශයක අගය ගණනය කරන්න ඔයාලට මතකයි මම ඒකට ගෝටන් මොඩල් එක කියලා කිව්වා මේ ස්ථාවර ලාභාංශ වර්ධනයක් තියෙන වෙලේ අපි ලාභාංශ වල අගය ගණනය කිරීමට පාවිච්චි කරපු ආකෘතිය. එතකොට ඒ ආකෘතිය පදනම් කරගෙන තමයි මේ dividend growth model එක සකස් වෙලා තියෙන්නේ. එතන ඔයාලට මතකයි මේ dividend growth model එකට අනුව අපි සාමාන්‍ය කොටස් වල අගය ගණනය කරා මොකක්ද අපේ සමීකරණය උනේ value එක අපි සමානයි value of equity ඔයාලට මේ සමීකරණය මතකයි අපි අගය ගණනය කරනකොට අපි මොකද කරේ next period dividend එක ස්ථාවර වර්ධනයක් පටන් ගත්ත තැන ඉඳන් ඊළඟ පරිච්ඡේදයේ ලාභාංශය අපි බෙදුවා මොකද්ද K එහෙම නැත්නම් required rate of return minus constant growth rate මේකනේ අපි පාවිච්චි කරපු සමීකරණය. ඒතර මේ සමීකරණයෙන් තමයි මේ ආකෘතිය ගොඩනැගිලා තියෙන්නේ. ඒතර මේකෙදී අපි මේ KE මෙතන අපි KS කියලා පාවිච්චි කරලා තියෙනවා internal equity පෙන්වන්න. මෙතනත් පෙන්වන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ගේ required rate of return එක. ඒතර මේ සමීකරණය මේ KS වලට KE වලට උත්තර කරලා තියෙන්නේ. එතකොට අපිට එනවා මේ dividend growth model එක පාවිච්චි කරලා KS කියලා කියන්නේ මෙතන අපි internal equity එක ගණනය කරන්නේ මෙතන internal equity එක. ඒ කියන්නේ retained earnings පදනම් කරගෙන වෙන පිරිවැය අපිට ගණනය කරන්න පුළුවන් next period dividend එක අපි බෙදනවා market price එකේ value එක price එකට සමාන වෙනවා නැවතත් මම කියනවා market එකේ efficient නිසා ඊට පස්සේ ඒකට අපි එකතු කරනවා මේ growth rate එක constant growth rate එක ස්ථාවර ලාභාංශ වර්ධන අනුපාතය. ඒතර මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ cost of internal equity ගණනය කරන්න. cost of internal equity. ඒතර cost of equity කොටස් දෙකක් තියෙනවා internal සහ external. ඒතර internal equity ගණනය කරන්න පුළුවන් මේ dividend growth model එක පාවිච්චි කරලා. ඒතර ඔයාලට පොඩි උදාහරණයක් තියෙනවා මේක යොදව ගන්න.
market price of a share of common stock is 60. සාමාන්‍ය කොටසක වෙළඳපොළ මිල දීලා වෙළඳපොළ මිල වලට දීලා තියෙනවා රුපියල් 60යි. just paid dividend ආසන්නතම වශයෙන් ගෙවපු ලාභාංශය දීලා තියෙනවා රුපියල් 3යි. ඊට පස්සේ දීලා තියෙනවා expected growth rate එක. බලාපොරොත්තු වෙන ලාභාංශ වර්ධන අනුපාතය දීලා තියෙනවා 10%යි. What is the cost of internal common equity? අභ්‍යන්තර සාමාන්‍ය කොටස් වල කොටස් ප්‍රාග්ධනයේ පිරිවැය කීයද? එතකොට මේකෙදි දැන් මේ දීලා තියෙන තොරතුරු අනුව ඔයාලට කැප්පෙන් එක පාවිච්චි කරන්න බෑ. ප්‍රාග්ධන වත්කම් මිල කිරීමේ ආකෘතිය පාවිච්චි කරන්න බෑ. bond yield plus risk premium කියන මෙතඩ් එක පාවිච්චි කරන්න බෑ. realized yield method එක පාවිච්චි කරන්නත් බෑ. මේකෙදි ඔයාලට මේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේ dividend growth model එකට අනුව cost of internal equity අභ්‍යන්තර හිමිකම් ප්‍රාග්ධන පිරිවැය ගණනය කිරීම. එතකොට මේකට අනුව අපිට එනවා කීයද මෙතන internal cost of equity කීයද එන්නේ? එතකොට මේකේ අපි හොයාගන්න ඕන D1 එක. ඔකට අපිට just paid dividend එක දීලා තියෙන රුපියල් 3යි කියලා. එහෙනම් මේකේ D1 එක අපිට එනවා cost of equity internal cost of equity සමානයි. මම මෙතනම ලියනවා වලට පේනවා D1 එක වෙන්නේ එතකොට just paid කියලා කියන්නේ T0. දැනට ආසන්නත වශයෙන් ගෙවලා තියෙන ලාභාංශ රුපියල් 3යි. ඔයාලට ලාභාංශ වර්ධන අනුපාතය දීලා තියෙනවා. එහෙනම් D1 එක වෙනවා කීයක්ද? 3 වැඩි කිරීම 1 plus growth rate. ඒ කියන්නේ growth rate එක 10%යි කියලා කියන්නේ 1.1. මේක තමයි D1 එක එන්නේ. D1 කියන්නේ 3 into 1.1. ඊට පස්සේ අපි මේක බෙදනවා market price එක අපිට දීලා තියෙනවා රුපියල් 60යි කියලා. market price එක රුපියල් 60යි. ඊට පස්සේ මේකට අපි එකතු කරනවා growth rate එක constant growth rate එක 10%යි. ඒ අනුව අපිට කීය දෙන්නේ මෙතන cost of internal equity using that dividend growth model? කීය දෙන්නේ උත්තරේ? 3.3 ප්‍රති 60 ධන 0.1 15.5යි. 15.5ක් වලට එනවා මෙතන internal cost of equity විදිහට 15.5යි. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ මේකේ ඔයාලට මේ growth rate එක දීලා නැත්තම් එතන growth rate එක දීලා නැත්තම් අපි අර ගිය සතියේ පාඩමේදී කතා කරා growth rate එක සමානයි retention ratio into return on retained earnings. ඒ ෆෝමියුලා එකනොත් අපිට growth rate එක කැල්කියුලේට් කරන්න පුළුවන්. එතකොට growth rate එක දීලා නැත්තම් අපිට growth rate එක හොයාගන්න වෙනවා. එතකොට ඔයාලට මතකයි අපි ගිය සතියේ පාඩමේදී growth rate කැල්කියුලේට් කරා growth rate එක සමානයි retention ratio එක වැඩි කිරීම return on retained earnings රඳවාගත් ලාභවල ඉපයුම. එතකොට එහෙම නැත්තම් අපිට තව ක්‍රමයක් තියෙනවා. අපිට මේකේ growth rate එක කැල්කියුලේට් කරන්න පුළුවන්. අපි මේ සමීකරණය පාවිච්චි කරලා. ඒ කියන්නේ දැන් අපි දන්නවා මෙතන මේක ලියන්න dn සමානයි. ඒ කියන්නේ n කියන අවුරුද්දට අදාළ ලාභාංශය dn සමානයි d0. ඒ කියන්නේ ආසන්නතම වශයෙන් එහෙම නැත්නම් just paid ලාභාංශය D0 එක වැඩි කිරීම 1 plus growth rate into the power n.
අපිට මේ සමීකරණයෙන් අපිට ඕනම අවුරුද්දක අපිට ඕන නම් 12 වෙනි අවුරුද්දේ ලාභාංශය ගන්න කොන්ස්ටන්ට් growth එකක් තියෙන වෙලේට විතරයි. කොන්ස්ටන්ට් growth එක ලාභාංශ ස්ථාවර වර්ධනයක් තියෙන වෙලේට අපිට D12 ඕන 12 වෙනි අවුරුද්දේ ලාභාංශය අපිට මේක මේ විදිහට දාලා හොයන්න පුළුවන්. ඕනම අවුරුද්දක අපිට මේ ලාභාංශය මේ සමීකරණයෙන් ගණනය කරන්න පුළුවන්. එතකොට කොන්ස්ටන්ට් growth එකක් පවතින වෙලාවක අපිට අවශ්‍ය වුණොත් මේ growth rate එක ගණනය කරගන්න අපිට මේ සමීකරණයෙන් අපිට ලියන්න පුළුවන් මේ G වලට සමීකරණයක්. එතකොට මේකට අනුව D0 අපි දැන් මෙතන growth rate එක ඉතුරු කරගන්න අපි හිතමු මේ දෙපැත්තම බෙදනවා 1 g into the power n කියන එකෙන්. එතකොට මේ පැත්තේ මේක කැපිලා යනවා. එතකොට මෙතන එනවා නෑ අපි මේ D0 එකෙන් දෙපැත්තම බෙදනවා. D0 එකෙන් දෙපැත්තම බෙදුවොත් එතකොට මෙතනට එනවා dn බෙදීම D0 ඒ කියන්නේ ආසන්නත වශයෙන් ගෙවපු ලාභාංශය සමානයි. මේ පැත්තේ ඉතුරු වෙනවා 1 growth rate into the power n කියන එක ඉතුරු වෙනවා. ඊට පස්සේ මෙතන මේ n කියන එක නැති කරගන්න අපි මේ සමීකරණය දෙපැත්තම එක යට n වලින් වැඩි කරනවා. එක යට n වල බලයෙන්. එතකොට මෙතනදී මේ n වලට මේ n එක කැපිලා යනවා. එතකොට මෙතනදී මේක එක යට n වල බලයෙන් වැඩි කරනවා කියන එකේ අදහස තමයි මේකේ n වල වර්ගමූලය. n වල වර්ගමූලය. මෙතනට n වල වර්ගමූලය. එතකොට අපිට එනවා මෙතන සමීකරණේ මම මේ පැත්තෙන් ලියන්න. දැන් මෙතන එතකොට තියෙන්නේ 1 g. එතකොට මෙතන එනවා dn බෙදීම d0 n වල වර්ගමූලය අඩු කිරීම 1 සමානයි growth rate. එතකොට ස්ථාවර ලාභාංශයක් වර්ධනයක් පවතින අවස්ථාවකදී මේ සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ growth rate එක ගණනය කරන්න. dn බෙදීම d0 square root of n වල වර්ගමූලය. n වල වර්ගමූලය ඒ එන උත්තරෙන් අපි එකක් අඩු කරපුවාම අපිට එනවා growth rate එක. එතකොට දැන් අපිට මේ විදිහට අවශ්‍ය නම් අපිට පුළුවන් growth rate එක ගණනය කරන්න. එතකොට දැන් මේකේ වලට පේනවා දීලා තියෙනවා පහුගිය අවුරුදු 5ක 2015 ඉඳන් 2019ට අවුරුදු 15ක dividend per share කොටසක ලාභාංශය DPS කියලා කියන්නේ dividend per share කොටසක ලාභාංශය 1.1 1.20 1.35 1.40 1.55 විදිහට දීලා තියෙනවා. එතකොට අපිට බැරි වෙලාවත් මේ සමීකරණය මේක ඇප්ලයි කරන්න growth rate එක දීලා නැත්නම් ස්ථාවර ලාභාංශ වර්ධනයක් තියනවා කියන assumption එක මත අපිට පුළුවන් පහුගිය අවුරුදු කීපයක 10ක 15ක 20ක ලාභාංශ ගෙවලා තියෙන ඒ තොරතුරු ආශ්‍රයෙන් මේ growth rate එක ගණනය කරන්න. ඒතර growth rate එක ගණනය කරන සමීකරණය මම ඔයාලට කිව්වා dn බෙදීම d0 square root of n minus 1 සමානයි growth rate එක. ඒතර දැන් ඔයාලට මෙතන මේකේ දීලා තියෙනවා අවුරුදු 5ක කොටසකට ලාභාංශ ගෙවපු ප්‍රමාණය. එහෙනම් මෙතන growth rate එක කීයද? කීයද මෙතන growth rate එක? growth rate එක මෙතන කීයද? අර සමීකරණය පාවිච්චි කරලා බලන්න පුළුවන් මේක ගණනය කරන්න growth rate එක. කීයද බලන්නේ growth rate එක? එතන මෙතනදී අපි D0 කියන්නේ මේක 2015 ගෙවලා තියෙන ලාභාංශය අපි D0 කරගන්නවා. මේක D0 මේක DN
එතකොට එහෙමනම් අපේ සමීකරණය මොකද්ද? අපි සමීකරණය අපි හදාගත්තා. එතකොට අපේ සමීකරණය එන්නේ dn බෙදීම d0 n වල වර්ගමූලය අඩු කිරීම 1 සමානයි growth rate. එතකොට අපිට එහෙනම් දැන් මේකේ පුළුවන් dn කියලා කියන්නේ 1.5යි d0 කියලා කියන්නේ 1.1යි n වල වර්ගමූලය මෙතන n කීයද 5යිද 4යිද n කීයද 5යිද 4යිද අවුරුදු 5ක ඔබ්සර්වේෂන්ස් තියෙනවා පළවෙනි එක බිඳුව වුණාම එහෙනම් මෙතන තියෙන්නේ ඔබ්සර්වේෂන්ස් n 4යි 4යි හරි එතන මෙතන එනවා n කියලා කියන්නේ 4යි ඒ කියන්නේ square root of 4 n වල වර්ගමූලය අඩු කිරීම 1 සමානයි growth rate. එතකොට අපේ මේ පීරියඩ් එකේ growth rate එක එනවා 1.55 බෙදීම 1.1 8.95ක් වගේ රේට් එකක් එනවා. growth rate එක 8.95යි. ඔයාලට ආවද උත්තරේ? ඔව් 8.95ක් එනවා. එතන ඒ විදිහට අපිට පුළුවන් අපිට growth rate එක දීලා නැත්නම් annual report එකට ගිහිල්ලා අපි පහුගිය අවුරුදු කීපයක වැඩි වෙන තරමට හොඳයි අපි ගන්න observations ගන්න. ඒ observations පදනම් කරගෙන අපිට පුළුවන් මේ growth rate එක ගණනය කරන්න. මේ විදිහට. ඒතර මම හිතනවා ඔයාලට පැහැදිලි. එතකොට ඒක ගණනය කරලා ඒ growth rate එක අපිට පුළුවන් ලාභාංශ වර්ධන ආකෘතියට යොදවලා මේ ප්‍රාග්ධන පිරිවැය හිමිකම් ප්‍රාග්ධන පිරිවැය ගණනය කරන්න. හරි. ඊට පස්සේ දැන් ඔයාලට මේක මම හිතන්නේ මතකයි. අපි ඒකට අමතරව එතන අපි දැන් මේ සමීකරණය තමයි පාවිච්චි කරේ. එතන මේක පාවිච්චි කරලා historical data අරගෙන අපිට පුළුවන් growth rate එක identify කරන්න. ඊට අමතරව මේ සමීකරණය අපි ගිය සතියේ කතා කරා. growth rate එක සමානයි retention ratio එක වැඩි කරනවා return on retained earnings. එතකොට මේකිනුත් අපිට පුළුවන් growth rate එක ගණනය කරන්න. එතකොට මේ සමීකරණය අපි retention growth model එක පාවිච්චි කරනකොට අපේ assumptions තියෙනවා අපි assume කරනවා මම හිතන්නේ දැන් පේනවා ඇති. එතකොට අපි මේ සමීකරණය ගිය සතියේ කතා කරා. මම හිතන්නේ පේනවා නේද දැන් ස්ක්‍රීන් එක. පේනවනේ. හරි. එතකොට මේ සමීකරණයට අපිට පුළුවන් growth rate එක calculate කරන්න. අපි මේකට කියනවා retention growth model එක කියලා කියනවා. එතන මේකෙනුත් අපිට පුළුවන්. එතන මේකේ අපි දන්නවනම් retention ratio එකයි return on retained earnings උයි අපිට පුළුවන් growth rate එක ගන්න. එතන මේ retention growth model එක අපි පාවිච්චි කරනකොට වෙනම assumptions අපි ගාව තියෙනවා. dividend payout එකයි retention ratio එකයි constant. ඔයාලට මේක ගිය සතියේත් මම කතා කරා. DPO කියලා කියන්නේ dividend payout එක. ඒ කියන්නේ ලාභයෙන් ලාභාංශ ගෙවන අනුපාතය. ගෙවීමේ අනුපාතය payout එක. සහ retention එක. එතකොට 100ක් ඉපෙවුවා නම් 10ක් ගෙවනවා නම් 90ක් රඳව ගන්නවා. 10% payout එක 90% retention එක. එතකොට ඒවා ඔක්කොම අපි assume කරනවා constant. එතන return on retained earnings constant. එතකොට මේ retentions වලින් අපි උපයන return එක earnings වලින් ඒකත් අපි assume කරනවා constant. ඊට පස්සේ තව assumption එකක් තමයි firm is not expected to issue new common stock. ආසන්න කාලයක් තුල සැලකිතු කාලයක් තුල අපි assume කරනවා මේ සමාගම අලුතෙන් stock issue එකක් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඊළඟ assumption එක තමයි අලුතෙන් අපි අනාගතයේ accept කරන projects investments ඒ වගේ අවදානම අපි assume කරනවා දැනට සමාගමේ තියෙන අවදානමට සමාන ව්‍යාපෘති තමයි එයාලා බාරගන්නේ සහ කරන්නේ කියලා. ඒ කියන්නේ risk එක වෙනස් වෙන්නේ නැහැ කියන එක.
risk එක වෙනස් වෙන්නේ නැහැ. Future projects are expected to have the same degree of risk. ඒතර risk එක වෙනස් වෙන්නේ නැහැ. That is also constant කියන එක තමයි එකෙන් කියන්නේ. ඒතර under මේ assumptions වලට යටත් අපිට පුළුවන් retention growth model එක පාවිච්චි කරලා මේක growth rate එක calculate කරන්න. හරි. ඒතර අපි මේ කතා කරේ ලාභාංශ වර්ධන ආකෘතිය. ලාභාංශ වර්ධන ආකෘතිය පාවිච්චි කරලා අපිට පුළුවන් අභ්‍යන්තර සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ පිරිවැය ගණනය කරන්න. ඊට පස්සේ මේක මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් capital asset pricing model එක. ප්‍රාග්ධන වත්කම් මිල කිරීමේ ආකෘතිය. මට කියන්න ඔයාලගේ risk and return පාඩමේ මම අවසාන වශයෙන් මේ ප්‍රාග්ධන වත්කම් මිල කිරීමේ ආකෘතිය ගැන යමක් කිව්වද කියලා. මට මතක නැහැ මම කීප තැනක මේ කරන හින්දා ප්‍රාග්ධන වත්කම් මිල කිරීමේ ආකෘතිය ඔයාලට මම කතා කරාද risk and return එක අවසානයේ. ඔයාලට මතකද නැද්ද? ප්‍රාග්ධන වත්කම් මිල කිරීමේ ආකෘතිය CAPM මොඩල් එක ගැන අපි අවදානම සහ ප්‍රතිලාභය කියන පාඩම කරානේ risk and return එක time value වලට පස්සේ. ඒ පාඩම අවසානයේ මම CAPM ගැන කතා කරාද ඔයාලට? ඔව්ද නැද්ද? නෑනේ. හරි. එතකොට මේ CAPM කියන කියන්නේ ඇත්තටම බොහොම බහුලව පාවිච්චි කරන මෙතඩ් එකක්. ස්ටොක් එකක අපේක්ෂිත ප්‍රතිලාභය දැන් අපි risk and return එකේ අපේක්ෂිත ප්‍රතිලාභයන් අපි ගණනය කරානේ අර ආර්ථිකයේ විවිධ ආර්ථික මට්ටම් තුල ඇතිවිය හැකි සම්භාවිතාවයන් හඳුනාගෙන ඒ තුල ඇතිවිය හැකි ප්‍රතිලාභ ફોකස් කරලා අපි expected return ගණනය කරා. අපේක්ෂිත ප්‍රතිලාභ ගණනය කරා. එතකොට ඔයාලට මතකයි අවසාන වශයෙන් මම ඉවර කරේ අවදානම ගත්තාම විධිමත් සහ අවිධිමත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. විධිමත් කියලා කියන්නේ විවිධාංගීකරණය කරලවත් අපිට අයින් කරගන්න බැරි අවදානම. අවිධිමත් අවදානම කියන්නේ unsystematic risk එක කියලා කියන්නේ අපිට පෝර්ට්ෆෝලියෝ එකක් තුලින් ආයෝජනය කරලා පෝර්ට්ෆෝලියෝ එකක් තුලින් ඩයිවර්සිෆයි කරලා අයින් කරගන්න පුළුවන් අවදානම. එතකොට මේ ඔය සංකල්පය ඔය පදනම් කරගෙන එම්පිරිකලි ඩෙවලොප් කරපු විශාල වශයෙන් අපි පාවිච්චි කරන මේ මොඩල් එක ඩෙවලොප් කරේ ඒ පුද්ගලයන්ට Nobel Prize එක පවා හම්බෙලා තියෙනවා. මේ මොඩල් එක අපි පාවිච්චි කරනවා cost of equity calculate කරන්න. ප්‍රාග්ධන හිමිකම් ප්‍රාග්ධන පිරිවැය ගණනය කරන්න. එතකොට මම මේ ඊටම කෙටියෙන් කියන්නේ. එතකොට මේ මොඩල් එකට අනුව අපි CAPM ආකෘතිය කියලා කියන්නේ කෙටියෙන් ප්‍රාග්ධන වත්කම් මිල කිරීමේ ආකෘතිය මම CAPM කියලා කියනවා. මේ CAPM මොඩල් එකට අනුව මේ I කියන ස්ටොක් එකේ අපේක්ෂිත ප්‍රතිලාභය expected return එක සමානයි risk free rate එක එකතු කිරීම risk premium එක. ඇත්තටම ඔයාලට මතකයි මම risk and return පටන් ගන්නකොට කිව්වා අපි required rate of return අපිට අවශ්‍ය කරන ප්‍රතිලාභය සමානයි risk free rate එකට risk premium එකක් එකතු වෙනවා. එතකොට මේ risk free rate එක කියලා කියන්නේ ඔයාලට මතකයි මම කිව්වා කාලයට කරන ගෙවීම. මේ RF කියලා කියන්නේ risk free. ඒ කියන්නේ අවදානම් රහිත ප්‍රතිලාභ අනුපාතය. අවදානමක් නැහැ. කාලයට තමයි ඒ ප්‍රතිලාභය ගෙවන්නේ. ඒතකොට ඒකට අපි එකතු කරනවා මේ කැලෙන් පෙන්නන්නේ මේ risk premium එක. අවදානම් අධිකය. අවදානම් අධිකයක් එකතු වෙන්න ඕන. එතකොට අවදානම් අධිකයක් එකතු වෙන්න ඕන ආයෝජකයෝ දරන අවදානම් වෙනුවෙන් විතරයි. අවදානම විධිමත් සහ අවිධිමත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. අවිධිමත් එක අපිට ඩයිවර්සිෆයි කරලා අයින් කරගන්න පුළුවන්. එහෙනම් අවිධිමත් අවදානමට අධිකයක් අවශ්‍ය නැහැ. පේමන්ට් එකක් අවශ්‍ය නැහැ. විධිමත් අවදානමට විතරයි යම්කිසි ගෙවීමක් ප්‍රීමියම් එකක් අවශ්‍ය වෙන්නේ. එතකොට මේ අවදානම් අධිකය මෙතන ගණනය කරන්නේ ඔය විධිමත් අවදානම පදනම් කරගෙන.
මේ අවදානම් අධිකය මෙතන ගණනය කරන්නේ විධිමත් අවදානම පදනම් කරගෙන. එතකොට ඒ විධිමත් අවදානම සිස්ටමැටික් රිස්ක් එක මෙතනදී අපි මෙෂර් කරන්නේ මෙන්න මේ කියන බීටා කියන මේ ෆැක්ටර් එක පදනම් කරගෙන. මේ තියෙන බීටා ස්ටොක් I කියලා තියෙන්නේ. BI කියලා කියන්නේ I කියන ස්ටොක් එකේ බීටා සංගුණකය. I කියන ස්ටොක් එකේ බීටා සංගුණකය. මේ තියෙන I කියන ස්ටොක් එකේ අපේක්ෂිත ප්‍රතිලාභය තමයි අපි මේ ගණනය කරන්න යන්නේ. එතකොට I කියන ස්ටොක් එකේ අපේක්ෂිත ප්‍රතිලාභය සමානයි අවදානම් රහිත ප්‍රතිලාභ අනුපාතයට එකතු වෙනවා අවදානම් අධිකය. අවදානම් අධිකය අපි ගණනය කරන්නේ විධිමත් අවදානමට අදාළව. එතකොට විධිමත් අවදානම අපි ගණනය කරන්නේ මේ බීටා කියන සංගුණකයෙන් මගින්. එතකොට මේ බීටා කියන සංගුණකය අපිට ගණනය කරන්න පුළුවන්. අපි මේ බීටා කියන එක ගණනය කරන්නේ fully diversify වෙච්ච පෝර්ට්ෆෝලියෝ එකකට සමාන්තරව. ඒ කියන්නේ අපි තව සරලව කියනවා නම් වෙළඳපොළ ආයෝජන කළඹට සමාන්තරව තමයි මේ ස්ටොක් එකේ විධිමත් අවදානම අපි ගණනය කරන්නේ. දැන් මේ කොටස වලට ලොකුට තේරුම් කරන්න මට අමාරුයි මේ පාඩම අපි දිගටම කරලා නැති හින්දා. නමුත් මම මේ මොඩල් එක පාවිච්චි කරනවා කියන එකයි මම කියන්න යන්නේ. එතකොට මේ බීටා කියන එක අපි මෙෂර් කරන්නේ වෙළඳපොළ ආයෝජන කළඹකට සාපේක්ෂව. එතකොට මොකද්ද මේ වෙළඳපොළ ආයෝජන කළඹක් කියලා කියන්නේ? විශාල වශයෙන්ම විවිධාංගීකරණයට ලක් වෙච්ච විශාල ආයෝජන කළඹක්. ඒතර ලංකාවේ ගත්තොත් වෙළඳපොළ ආයෝජන කළඹ කියලා කියන්නේ මේ අපේ තියෙන කොටස් වෙළඳපොළ. ඒක well diversified portfolio එක. එතකොට ඒ වෙළඳපොළ ආයෝජන කළඹට සාපේක්ෂව තමයි ඒ I කියන ස්ටොක් එකේ systematic risk එක අපි ගණනය කරන්නේ. ඒ කියන්නේ වෙළඳපොළ ආයෝජන කළඹේ ප්‍රතිලාභය වෙනස් වෙනකොට I වෙනස් වෙන්නේ කොහොමද කියන එක මත තමයි systematic risk එක අපි measure කරන්නේ. එතකොට මේ බීටා එකෙන් අපිට ඒක ගණනය කරන්න පුළුවන්. මම ඒක ගණනය කරන හැටි ඒ ටික වලට කියන්න යන්නේ වලට සංකීර්ණ වෙන්න පුළුවන්. මේක ගණනය කරන්නේ covariance of stock I and the market return divided by the variance of the market. ඔය කියන සමීකරණය අපිට මේක ගන්න පුළුවන්. එතකොට අපිට මේක එනවා 0.5යි සමහරට 1.5ක් වෙන්න පුළුවන්. සමහරට 1ක් වෙන්න පුළුවන්. මේ වගේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. එතකොට මේ 0.5යි කියලා කියන්නේ මේ I කියන ස්ටොක් එකේ සිස්ටමැටික් රිස්ක් එක මාකට් පෝර්ට්ෆෝලියෝ රිස්ක් එකට වඩා අඩුයි. මෙතන 1.5යි කියලා කියනවා නම් ඒකෙන් අදහස් කරන්නේ මේ I කියන ස්ටොක් එකේ සිස්ටමැටික් රිස්ක් එක මාකට් පෝර්ට්ෆෝලියෝ එකේ රිස්ක් එකට වඩා වැඩි. ඒ කියන්නේ ඉහළ විධිමත් අවදානමකින් යුක්තයි. 0.5 කියන්නේ ඒකේ විධිමත් අවදානම අඩුයි. ඒතර ඒ විදිහට අපිට මේක ගණනය කරන්න පුළුවන්. ඒතර මේ බීටා කියන එක අපි දැනගන්න ඕන. දැන් ඔයාලා ස්ටොක් මාකට් එකට ගියොත් අපේ කම්පැනිස් 298ක් තියෙනවා. එතකොට ওই 298 බීටා ෆැක්ටර් එක ගණනය කරනවා. ඒ බීටා කියන එක ඔයාලට ගන්න පුළුවන්. ඒ නම්බර් එක තියෙනවා. එතකොට මේ බීටා කියන සංගුණකේ අරගෙන අපිට පුළුවන් මේ cost of equity වලට CAPM එක පාවිච්චි කරන්න. එතකොට මේ විදිහට අපි බීටා අරගන්නවා. ඊට පස්සේ මෙතන මේ පෙන්නන්නේ expected return market. මාකට් එකේ මාකට් පෝර්ට්ෆෝලියෝ එකේ අපේක්ෂිත ප්‍රතිලාභය. මේ තියෙන්නේ I කියන ස්ටොක් එකේ අපේක්ෂිත ප්‍රතිලාභය. මේ තියෙන්නේ මාකට් පෝර්ට්ෆෝලියෝ එකේ expected return එක. ඒකෙන් අපි අඩු කරනවා risk free rate එක. එතකොට risk free rate එක කියලා කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වල ප්‍රතිලාභ අනුපාතය. එතකොට මේ මාකට් එකේ රිටර්න් එකෙන් risk free rate එක අඩු කරපුවාම මෙන්න මේ ටිකෙන් අපිට එනවා වෙළඳපොළ අවදානම් අධිකය. මාකට් risk premium එක. මාකට් risk premium එක. වෙළඳපොළ අවදානම් අධිකය. ඒ කියන්නේ වෙළඳපොලේ විධිමත් අවදානම වෙනුවෙන් ගෙවන ගෙවීම. මාකට් එකේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එකෙන් රිස්ක් ෆ්‍රී එක අඩු කරපුවාම අපිට එනවා මාකට් රිස්ක් ප්‍රීමියම් එක. වෙළඳපොළ අවදානම් අධිකය. වෙළඳපොලේ විධිමත් අවදානම් වෙනුවෙන් විධිමත් අවදානම් එක්ක ඒකකයක් වෙනුවෙන් ගෙවන ප්‍රීමියම් එක අධිකය. එතකොට ඒ මාකට් රිස්ක් ප්‍රීමියම් එක
මේ අපේ ස්ටොක් එකේ බීටා රිස්ක් එකෙන් වැඩි කරපුවාම අපිට එනවා මේ ස්ටොක් එකට අදාළ අවදානම් දීමනාව. අවදානම් අධිකය. ඒතර ඒක අපි රිස්ක් ෆ්‍රී රේට් එකට එකතු කරපුවාම අපිට එනවා අපේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එක ස්ටොක් I වල. ඒතර මේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එක අපිට කන්සිඩර් කරන්න පුළුවන් cost of equity විදිහට. cost of equity විදිහට. cost of equity. ඒක තමයි මේ කැප්ටන් එක පාවිච්චි කරලා අපි cost of equity calculate කරනවා කියලා කියන්නේ. ඒතකොට මේකෙදි ඔයාලා දැනගෙන ඉන්න ඕන දැන් මේ බාන්න වලට මේ උදාහරණේ ගත්තහම මේ කතන්දරය තේරෙයි. JKH PLC. ඒතකොට ඒක listed company එකක් වෙන්න ඕන. නැත්නම් අපිට බීටා ගණනය කරන්න බෑ market portfolio එකට සම්බන්ධ කරලා. ඒතකොට PLC එකක් කියලා කියන්නේ ලැයිස්තුගත සමාගමක්. එතකොට ඒ සමාගමේ බීටා එක 1.4යි. ඔයාලට දීලා තියෙනවා බීටා එක 1.4යි. එතකොට 1.4යි කියලා කියන්නේ මාකට් පෝර්ට්ෆෝලියෝ එකේ රිස්ක් එකට වඩා මේ JKH කියන සමාගමේ අවදානම වැඩි. සිස්ටමැටික් රිස්ක් එක වැඩි. උදාහරණයක් විදිහට කියනවා නම් මාකට් පෝර්ට්ෆෝලියෝ එකේ රිටර්න් එක 10%කින් වැඩි වෙනකොට මේකේ රිටර්න් එක 14%කින් විතර 1.4කින් කියන්නේ 14%කින් ඉහළට යනවා. ඒතර ඒ වගේ මේ අරකට වඩා වැඩි අවදානමකින් යුක්තයි කියන එක තමයි මේ බීටා එකෙන් අපිට මෙෂර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා the yield on long term treasury bond. ඒතර මේ බැඳුම් කර භාණ්ඩාගාර බැඳුම් කරවල yield එක පළදාව දීලා තියෙනවා 5%යි. long term treasury bond. ඒ තමයි මේ risk free rate එක. මේකට අපිට ගන්න පුළුවන් bond yield එක ගන්න පුළුවන් treasury bill yield එක ගන්න පුළුවන්. දැන් මේක long term හින්දා අපි හැම වෙලේම ගන්නේ bond එක. එහෙම නැත්නම් treasury bond. ඒතර ඒක දීලා තියෙනවා 5%යි. මේ බලන්න market risk premium එක 5.5යි. වෙළඳපොළ අවදානම් අධිකය. market risk premium එක කියලා කියන්නේ වෙළඳපොළ අවදානම් අධිකය. මේ market risk premium එක අපි ගන්න කරන්නේ කොහොමද? වෙළඳපොලේ expected return එක කියන්නේ expected return market මේ තියෙන වෙළඳපොලේ expected return එකෙන් අපි අඩු කරනවා risk free rate එක. එතකොට අපිට එනවා මේ market risk premium එක. දැන් මම ඔයාලගෙන් අහුවොත් එහෙම මේ උදාහරණයට අදාළව market expected return එක කීයද? market expected return එක කීයද? ඔයාලට market risk premium එක දීලා තියෙනවා. වෙළඳපොළ අවදානම් අධිකය දීලා තියෙනවා. එහෙනම් වෙළඳපොළේ අපේක්ෂිත ප්‍රතිලාභය කීයද මේ වෙලාවේ? අපි risk free rate එක දන්නවා 5.5යි. risk free rate එක 5.5යි. අපි දන්නේ නැත්තේ මෙන්න මේක. අපි මේක දන්නේ ඒ තමයි market expected return එක. නමුත් අපි දන්නවා market risk premium එක ගානේ දීලා තියෙනවා 5.5 මේක මේ treasury bond rate එක 100%යි. හරි. market risk premium එක දීලා තියෙනවා 5.5යි. එහෙනම් මම ඔයාලගෙන් අහුවේ මේ market expected return එක කීයද කියලා. එහෙනම් market expected return එක වෙන්නේ කීයද? 5.5ට 5ක් එකතු වෙන්න බෑ. එතකොට අපිට එනවා කීයද market expected return එක? 10.5යි. 10.5යි. එතකොට 10.5න් 5ක් අඩු කරපුවම අපිට එනවා market risk premium එක 5.5යි. එතකොට මේ විදිහට අපිට ගන්න පුළුවන්. දැන් මේකේ ඔයාලට දීලා තියෙන්නේ ඍජුවම market risk premium එක. 5.5යි. එහෙනම් what is the cost of the stock? What is the cost of the common equity? දැන් මේ Vita PLC මේ JKH PLC company එකේ stocks වල equity stocks වල cost එක කීයද? එතකොට අපිට මේ dataත් එක්ක මේ දීලා තියෙන තොරතුරුත් එක්ක අපිට පාවිච්චි කරන්න වෙන්නේ CAPM model එක. එතකොට CAPM model එකට අනුව cost of equity සමානයි risk free rate එක එකතු කිරීම ඒ කියන්නේ 100% එකතු කිරීම risk premium එක අපි ගන්නෙ බීටා එක
ඒ ස්ටොක් එකට අදාළ බීටා එක වැඩි කිරීම මාකට් එකේ රිස්ක් ප්‍රීමියම් එක ඉట్లా තියෙනවා අපිට 5.5යි. එතන මේකෙන් අපිට එනවා මේ cost of equity 12.7යි. 12.7ක් ඔයාලට එයි. එතන ඒ තමයි කැප් එක පාවිච්චි කරලා අපි කොහොමද cost of equity calculate කරන්න කියන එක. දොළහයි ඔයාලට උත්තරේ විදියට එයි. එතන මේ කැප්පේ මොඩල් එක කියන්නේ ලොකු කතාවක්. මේක මේ තා පැය දෙක තුනක් කතා කරන්න ඕන දෙයක්. නමුත් මේ කැප්පේ කියන මොඩල් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් cost of equity ගණනය කරන්න. හැබැයි අපි දැනගෙන ඉන්න ඕන market expected return එක, risk free rate එක, ඔහොම නැත්නම් market risk premium එක, මේ stock එකේ beta එක අපි දන්නවනම් අපිට පුළුවන් කැප්පේ එක පාවිච්චි කරලා cost of equity ගණනය කරන්න. හරි. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ cost of new common stock. ඒ කියන්නේ අලුතෙන් stock issue එකකට යනවා නම් අලුතෙන් common stock issue එකකට යනවා නම් අපි කොහොමද cost of equity ගණනය කරන්නේ? එතකොට අපිට පුළුවන් අර ලාභාංශ වර්ධන ආකෘතියම පාවිච්චි කරන්න. මෙතන අපි මේ පාවිච්චි කරලා තියෙන dividend growth model එක ලාභාංශ වර්ධන ආකෘතිය. එකම දේ අලුතෙන් කොටස් නිකුතුවකට යනකොට අපිට අදාළ කරගන්න වෙනවා flotation cost එක. flotation cost එක. ඒ කියන්නේ නිකුතු පිරිවැය. නීතිඥ ගාස්තු, මුද්‍රණ ගාස්තු, අනිකුත් documentation cost ඒ වගේ දේවල් එනවා. ඒතර නිකුතු පිරිවැය අපිට සම්බන්ධ කරගන්න වෙනවා. ඒ වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් මොඩල් එක තමයි dividend growth model එක. ලාභාංශ වර්ධන ආකෘතිය. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දීලා තියෙනවා if additional shares are issued, flotation cost will be 12%. අර කලින් ගානමයි D0 එක අපිට තිබෙ රුපියල් 3යි. growth rate එක අපිට දීලා තිබ්බ 10%යි. market price එකේ ගානේ තිබ්බ රුපියල් 60යි. එතකොට අමතර අලුතෙන් stock issue කරන්න සිද්ධ වුණොත් internal equity මදි වුණොත් retained earnings මදි වුණොත් capital structure එක පවත්වාගෙන යන්න අපිට අලුතෙන් stock issue කරන්න සිද්ධ වෙනවා. ඒතර අලුතෙන් stock එකක් issue කරන්න සිද්ධ වුණොත් ඒකේ නිකුතු පිරිවැයක් තියෙනවා 112ක. flotation cost එකක් තියෙනවා 112ක. ඒතර එහෙමනම් දැන් අපිට මේ dividend growth model එක පාවිච්චි කරලා new stock issue එකක් වෙනකොට නැත්නම් cost of external equity ඒ කියන්නේ E කියන්නත් පුළුවන් KN කියන්නත් පුළුවන් අපිට ගණනය කරන්න පුළුවන්. එතන අපි D1 අපි කලින් මේකේ හෙව්වා අපිට ආවේ කේද D1 3.3යි. මේ කලින් ගානමයි 3.3ක් ආව D1 P0 එක රුපියල් 60යි. එකම දේ මේ price එකට අපි දැන් flotation cost එක adjust කරන්න ඕන. නිකුතු පිරිවැය adjust කරන්න ඕන. 112ක නිකුතු පිරිවැයක් තියෙනවා. එහෙනම් price එක වැඩි කිරීම 1 minus flotation cost. ඊට පස්සේ මේකට අපි එකතු කරනවා growth rate එක 10%යි. එතකොට අපිට එනවා දැන් ඔයාලට ඒ කියන උත්තරේ cost of equity එක ඔයාලට 16.2යි 5ක් ඔයාලට උත්තරේ විදියට එයි. 12 මොකද මේ 10.5යි 12.7යි 72.5 16.2යි 5ක් නේද එන්නේ? යාද මොකද්ද? 72.5ක් කියන්නේ මෙතන මොකක්ද වලට මේ මාකාරය වෙනසක් කරනවද උත්තරේ 72.16.5ක් නේ මොකක්ද 72.5 කියන්නේ
අපේ උත්තරේ 16.25 හරි නේද? හරි. එතකොට මේ උත්තරේ වලට 16.25. එතකොට ඔයාලට පේනවා ඉස්සෙල්ලා අපිට ආවේ ඩිවිඩන්ඩ් ග්‍රෝත් මොඩල් එකට අනුව කීයද ආවේ? 15.5ක් ආවේ. ඉන්ටර්නල් ඉක්විටි පාවිච්චි කරනකොට ඔයාලට පේනවා මෙතන රිස්ක් එක අඩුයි. එතකොට මෙතන රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න් උත් අඩු වෙනවා සහ මෙතන කොස්ට් එකත් ඔයාලට පේනවා අඩු වෙලා තියෙනවා 15.5ක්. නමුත් අපි අලුතෙන් ස්ටොක් ඉෂුව එකක් කරන්න යනකොට නිකුතු කොස්ට් එකක් තියෙනවා. නිකුතු පිරිවැයක් තියෙනවා. එතකොට මේ නිකුතු පිරිවැයෙන් හින්දා ඔයාලට පේනවා මෙතන cost of external equity අපි ස්ටොක් ඉෂුව එකක් කරනකොට cost of capital එක equity cost එක වැඩි වෙලා තියෙනවා 16.25කට. රිස්ක් එකත් වැඩි. ඒතකොට රිස්ක් එකත් මේක ඇතුලේ රිෆ්ලෙක්ට් වෙනවා. හරි. එතකොට මේ විදිහට අපිට අලුත් ස්ටොක් ඉෂුව එකක් සිද්ධ වෙනකොට මේ ෆ්ලෝටේෂන් කොස්ට් එක ඩිවිඩන්ඩ් ග්‍රෝත් මොඩල් එකට ඇඩ්ජස්ට් කරලා අපිට පුළුවන් cost of new equity ගණනය කරන්න. ඊට පස්සේ අපිට මේ රියලයිස් yield method එක අපි කියනවා උපලබ්ධි ඵලදා පිවිසුම. සිංහල වචනේ මේකට අපි තියෙන්නේ රියලයිස් yield එක. එහෙම නැත්නම් අපි කියනවා උපලබ්ධි ඵලදා පිවිසුම කියලාත් කියනවා. උපලබ්ධි ඵලදා ආකෘතිය කියලාත් කියනවා. එතකොට මේ රියලයිස් yield method එකට අනුව අපි දැනගෙන ඉන්න ඕන wealth ratios. මේ ඔයාලට පේනවා මෙතන තියෙන්නේ අපි අර risk and return එකේදී අපි return එක ගණනය කරපු ratio එක. D plus price at time t බෙදීම price t minus 1. මේ current period එකේ price එක මේ ඇවිල්ලා previous period එකේ price එක. එතකොට මේ එන්නේ අපේ අර return එක හොයපු equation එක. wealth එක හොයපු equation එක. එතකොට මේකට අපි කියනවා wealth ratios කියලා. එතකොට අපි wealth ratios ටික දන්නවනම් realize yield method එකට අනුව මේ yield එක නැත්නම් wealth එක අපි ගණනය කරලා ඒ wealth ratios වල multiplication එක ඒ කියන්නේ ගුණිතය අරගෙන අපි ගත්ත observations ගානෙන් වර්ගමූලය අරගෙන එකෙන් එකක් අඩු කරපුවම අපිට එනවා මේ realize yield එක. එතකොට මේක අපිට consider කරන්න පුළුවන් cost of equity විදියට, cost of common equity විදියට. එතකොට මේ wealth ratio එක ගණනය කරන හැටි තමයි මේ දක්වලා තියෙන්නේ. මේ W කියන දක්වන්නේ wealth ratio එක. එතකොට අපි wealth ratio එක ගණනය කරන්නේ මේ සමීකරණය. ලාභාංශ එකතු කිරීම, price එක බෙදීම, previous price එක. දැන් උදාහරණයක් විදිහට ඔයාලට අපි හිතමු මේ annual wealth ratios දීලා තියෙනවා මේ විදිහට. මේ එක ක්‍රමයක් විදිහ මේ විවිධ ක්‍රම තියෙන්නේ. දැන් මේ අපි cost of equity ගණනය කරන විවිධ ක්‍රම මේක එච්චර බහුලව පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් මේ yield එක පදනම් කරගෙන realize yield එක කියලා කියන්නේ එක පැත්තකින් ආයෝජකයාගේ ඵලදාව කියලා කියන්නේ සමාගමේ cost එක. ඒක තමයි ඒකට තියෙන තර්කය. එතකොට realize yield එක අපිට consider කරන්න පුළුවන් සමාගමේ cost of equity විදිහට. එතන අපි wealth ratios ටික දන්නවනම් අපිට පුළුවන් realize yield එක ඒ කියන්නේ උපලබ්ධි ඵලදාව ගණනය කරන්න මේ ටිකේ ගුණිතය අරගෙන එතන මෙතන එනවා ගුණිතය කියන්නේ 1.19 වැඩි කිරීම 1.28 වැඩි කිරීම 1.28 හරි. ඊට පස්සේ 1. මේක අපි මෙහෙම 1.19 වැඩි කිරීම 1.28 වැඩි කිරීම 1.06 වැඩි කිරීම 1.08 ඊට පස්සේ ඒ ගුණිතය අපි ගන්නවා n වල වර්ගමූලය. එතන මෙතන n කීයක් තියෙනවද 1 2 3 4 5යි. එහෙනම් 5 වර්ගමූලය අරගෙන එකෙන් එකක් එක කියන්නේ අතනම අපේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකක් අඩු කරපුවාම අපිට එනවා මේ උපලබ්ධි ඵලදාව. එතන මේකට අනුව කීය දෙන්නේ? එතකොට උපලබ්ධි ඵලදාව 1.19 වැඩි කිරීම 1.28 වැඩි කිරීම 1.06 වැඩි කිරීම 1.08 වැඩි කිරීම 1.29 1 2 3 4 5 observations
yield එක 17.6ක් එනවා නම් ඔයාලගේ උත්තරේ හරි. 17.6ක්. 17.6ක්. එතකොට මේ එක ක්‍රමයක් මෙතනදී අපේ ආගිමන්ට් එක තමයි මේ අපි උපලබ්ධි කරන ඵලදාව ආයෝජකයෙකුට උපලබ්ධි වෙන ඵලදාව තමයි ඒ කියන්නේ රියලයිස් yield එක තමයි සමාගමේ කස්ටම් ඉක්විටි වෙන්නේ. එතකොට මේ පදනමේ අපි රියලයිස් yield එක පාවිච්චි කරනවා කස්ටම් ඉක්විටි විදියට. ඒක තමයි මෙතන තියෙන තර්කය. එතකොට අපි දැන් කතා කරා ලාභාංශ වර්ධන ආකෘතිය කතා කරා ප්‍රාග්ධනවත්කම් මිල කිරීමේ ආකෘතිය කතා කරා මේ රියලයිස් yield approach එක කතා කරා ඊට පස්සේ අනිත් එක තමයි මේ bond yield plus risk premium method එක. ඒ කියන්නේ බැඳුම් කර ඵලදාවට අවදානම් අධිකයක් එකතු කිරීමේ පිවිසුම. බැඳුම් කර ඵලදාවට අවදානම් අධිකයක් එකතු කිරීමේ පිවිසුම bond yield plus risk premium. මෙතන තියෙන තර්කය තමයි දැන් ඔයාලා දන්නවා risk එක කියන එක ගත්තොත් බැඳුම් කර හිමියන්ට වඩා සාමාන්‍ය කොටස් හිමියන් වැඩි අවදානමක් ගන්නවා. බැඳුම් කර හිමියන්ට වඩා සාමාන්‍ය කොටස් හිමියන් වැඩි අවදානමකට ලක් වෙනවා. එතකොට ඔයාලා දන්නවා අවදානම් වැඩි නම් ප්‍රතිලාභය වැඩි වෙන්න ඕන. එතකොට ඒ හින්දා බැඳුම් කර හිමියන්ගේ ප්‍රතිලාභයට වඩා සාමාන්‍ය කොටස් හිමියන්ගේ ප්‍රතිලාභය අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි. එතකොට මෙතනදී මේ තර්කය තමයි බැඳුම් කර හිමියන්ගේ ඵලදාවට yield එකට ඒ risk premium එක සාමාන්‍ය කොටස් හිමියන් අමතරව දරන බැඳුම් කර හිමියන් අභිබව අමතරව දරන ඒ අවදානමට risk premium එකක් එකතු කරලා cost of equity එක ගණනය කිරීමේ ක්‍රමය. හරි සරලයි. bond yield plus risk premium method එක. එතකොට බැඳුම් කරවල ඵලදාවට අපි risk premium එකක් එකතු කරනවා. ඇයි? බැඳුම් කර හිමියන්ට වඩා සාමාන්‍ය කොටස් හිමියන් වැඩි අවදානමක් ගන්න හින්දා එයාලට අවදානමක් තියෙන හින්දා ඒ අවදානමට අදාළව අපි risk premium එකක් ඇඩ් කරනවා. එතකොට අපි මේ ක්‍රමයේදී තර්කය තමයි yield on long term bond ඒ කියන්නේ දිගු කාලීන බැඳුම් කරවල YTM එකට අපි එකතු කරනවා risk premium එකක්. මේක අපි බහුලව පාවිච්චි කරනවා ඔය ලැයිස්තුගත නොවූ සමාගම් වල පෞද්ගලික සමාගම් වල කොටස් වෙනදපනේ ලැයිස්තුගත කරලා නැත්නම් කැප්ම් එක අපිට පාවිච්චි කරලා බීටා හොයන්න බෑ. බීටා අපිට කැල්කියුලේට් කරන්න පුළුවන්. ඒතකොට මේ බීටා වගේ දේවල් කැල්කියුලේට් කරන්න බැරි ස්මෝල් කුඩා ප්‍රමාණයේ සමාගම් වලට cost of equity එක ගණනය කරනකොට අපිට පුළුවන් මේ වගේ මේ bond yield plus risk premium method එකක් ගණනය කරන්න පාවිච්චි කරන්න. ඒ කියන්නේ publicly trade වෙන්නේ නැත්නම් shares of that company අපිට පුළුවන් මේ වගේ method එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ bonds වල YTM එක හොයලා risk premium එකක් එකතු කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද මේ risk premium එක justify කරගන්නේ කියන එක. And equity investors bear the high risk than bondholder, they expect high return. ඒතර මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි කොහොමද risk premium එක calculate කරන්න කියලා. ඒතකොට ඒකට අපිට ඕනනම් ගන්න පුළුවන් අර අපි කැප්ම් එකේදී අර කතා කරපු market risk premium එක අපිට benchmark එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේකේ පොඩි subjective matters කීපයක් තියෙනවා අපි කොහොමද risk premium එක හරියටම justify කරගන්නේ කියන එක bond yield එක මේක පැහැදිලි YTM එක අපිට හොයන්න පුළුවන්. ඒතර නමුත් මේ risk premium එක ඒක subjective analysis එකක් වෙනවා ඒ එක සමාගමේ සමාගමට. මොකද පැහැදිලිව theory එකේ පැහැදිලි ක්‍රමයක් මේ risk premium එක ගණනය කරන්න දීලා නැහැ. හරි. එතකොට දැන් අපි මේ දක්වා කතා කරේ component cost ගණනය කරන හැටි. අපි දැන් දන්නවා cost of debt ගණනය කරන්න ණය ප්‍රාග්ධනයේ පිරිවෙල, වරණී කොටස් ප්‍රාග්ධනයේ පිරිවෙල, ඊට පස්සේ
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන පිරිවැය ගණනය කරන්න අපි දන්නවා. දැන් අපි ඒ ටික දන්නවා නම් දැන් අපි weighted average cost of capital එක එහෙම නැත්නම් සමස්ත ප්‍රාග්ධන පිරිවැය ගණනය කරන්න තමයි යන්නේ. ඒතර මෙතනට එන්න තමයි අපි අර අනිත් දේවල් අපි කතා කරේ. ඒතර මේ මම මුලින්ම කිව්වා cost of capital කියන එක අපිට ඉතා වැදගත් variable එකක් decisions වලදී ආයෝජන තීරණවලදී. ඒතර ආයෝජන තීරණවලදී මේ weighted average cost of capital එක තමයි වට්ටම් සාධකය වෙන්නේ. discount rate එක වෙන්නේ දැන් අපේ ඊළඟ පාඩම තමයි අපි NPV එහෙම ගණනය කරනවා. මේ NPV එක ගණනය කරනකොට අපේ මේ weighted average cost of capital එක තමයි වට්ටම් සාධකය වෙන්නේ. එතකොට ආයෝජන ඇගීමේදී අපිට මේ cost of capital එක අපි දැනගෙන ඉන්න ඕන. සමාගමේ ප්‍රාග්ධන පිරිවැය කීයද කියලා අපි දැනගෙන ඉන්නවා. මොකද මේ ප්‍රාග්ධන පිරිවැයට වඩා ප්‍රතිලාභ ආයෝජන වලින් අපි උපයන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ වෙල්ත් එකක් ක්‍රියේට් කරන්න බෑ. අපේ අරමුණු ඉෂ්ට කරගන්න බෑ. ඒ හින්දා අපි දැනගෙන ඉන්න ඕන කීයද cost of capital කියලා. ඒ වගේම අපි IRR එක ගණනය කරනකොට ඊළඟ පාඩමේදී අපි ගණනය කරනවා අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය. මේ IRR එක අපි සංසන්දනය කරන්නේ මේ cost of capital එකත් එක්ක. මේ IRR එක cost of capital එකට වැඩි නම් තමයි අපි project එක accept කරන්නේ. එහෙම නැත්නම් අපි project එක accept කරන්නේ නැහැ. එතකොට මේ weighted average cost of capital එක මම අර මුලින්ම කිව්වා මේක අපි ගණනය කරන්නේ on the after tax basis. ඒ කියන්නේ පදු පසු පදනම් මත තමයි මේ වැක් එක අපි ගණනය කරන්නේ. එතකොට අපිට දැන් අපි හිතමු දැන් අපි cost of each component calculate කරලා ඉවරයි. ඊට පස්සේ අපි දන්නවා නම් පරිතයක් මේ එක එක ප්‍රාග්ධන වර්ගවල අපි ආයෝජනය කරලා තියෙන පරිතයන් අපිට දන්නවා නම් අපිට පුළුවන් දැන් weighted average cost of capital ගණනය කරන්න. අපි හිතමු ඔයාලට මේ විදිහට ගාණක් දීලා තියෙනවා. right? ABC PLC estimate the following cost. ඔයාලට දීලා තියෙනවා sources of capital බඳුන් කර තියෙනවා. වර්ණීය කොටස් තියෙනවා. සාමාන්‍ය කොටස් දීලා තියෙනවා. සාමාන්‍ය කොටස් වල ප්‍රභේද දෙකටම අදාළ පිරිවැය දීලා තියෙනවා. retained earnings වලට ඒ කියන්නේ internal equity new shares වලට ඔයාලට මෙහෙම පිරිවැය දීලා තියෙනවා. ඊට අමතරව කියනවා මේ කම්පැනි එකේ tax rate එක 140යි. සහ assume කරන්න කියලා කියනවා that total capital requirement of the ABC PLC is ලක්ෂයයි. මේ කම්පැනි එකේ මුළු ප්‍රාග්ධන අවශ්‍යතාවය ලක්ෂයයි. right? මේ කම්පැනි එකේ මුළු ප්‍රාග්ධන අවශ්‍යතාවය ලක්ෂයයි. මෙයාලගේ මේ desired capital structure එක ඒ කියන්නේ දැන් අපි මේ ඊළඟ පාඩමකට පස්සේ කතා කරන පාඩම අපි බලාපොරොත්තු වෙන ප්‍රාග්ධන ව්‍යුහය ඒ කියන්නේ මේ ලක්ෂය අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන ආකාරය අපි ලක්ෂය ෆන්ඩ් කරන්නේ කොහොමද කියන එක තමයි capital structure එක කියලා කියන්නේ ප්‍රාග්ධන ව්‍යුහය. ඒතර desired capital structure එක අපිට දීලා තියෙනවා. එයාලා බලාපොරොත්තු වෙනවා 130ක් ණය වලින්ද 120ක් වර්ණීය කොටස් වලින්ද 150ක් common equity වලින්ද finance කරන්න. මූල්‍යණය කරන්න. එහෙමනම් retained earnings කියන කොටස පාවිච්චි කරලා රඳවාගත්ත ලාභ කියන කොටස පාවිච්චි කරලා common stock වල මේ සමාගමේ වැක් එක ගණනය කරන්න. If using the retained earnings to finance the common stock portion of the capital structure, what is the WACC? මේ සමාගමේ weighted average cost of capital එක කීයද? බලන්න ඔයන්. එතන අපිට දීලා තියෙනවා. දැන් අපි දන්නවා මේක හදන්න අපි පරිතයන් දන්නවා. එතකොට weighted average cost of capital එක retained earnings පාවිච්චි කරන්න කියලා ගානේ කියලා තියෙනවා. එතන ඔයාලා දන්නවා weighted average WACC weighted average cost of capital සමානයි weight debt capital cost of debt after tax
අපි මේක වැඩි කරනවා 1 minus tax වලින්. මේකට එකතු කරනවා weight on preference shares, cost of preference shares මම KP කියලා දානවා. මේකට RP කියලා දාන්නත් පුළුවන්. ඊට පස්සේ weight on equity capital, cost of equity capital. මෙතෙන් දැන් පාවිච්චි කරන්න retained earnings. එතන මේ ගානේ අපිට ඔක්කොම ටික දීලා තියෙනවා දැන්. debt capital එකේ weight එක දීලා තියෙනවා 130යි. 130යි. cost of debt අපිට දීලා තියෙනවා 110යි before tax. tax rate එක දීලා තියෙනවා කියන්නේ tax එක adjust කරලා නැහැ. එතන before tax 110යි. ඒක අපි වැඩි කරන්න ඕන tax rate එකෙන් 140යි. 1 minus 0.4. ඊට පස්සේ අපි වර්ණීය කොටස් ප්‍රාග්ධනය පිරිවෙන ගණනය කරනවා. cost of preference shares දීලා තියෙනවා 112යි. weight එක 120යි. එහෙනම් බරිතය 120යි. වැඩි කිරීම cost එක 112යි. එකතු කරනවා හිමිකම් ප්‍රාග්ධනයේ බරිතය 150යි. 0.5. මෙතනදී අපි පාවිච්චි කරන්නේ retained earnings පළවෙනියටම. එහෙනම් මෙතන එන්නේ 115යි cost of retained earnings ගානේ දීලා තියෙනවා 115යි. එතන මේ ටික සුළු කරපුවම ඔයාලට එනවා WACC එක. weighted average cost of capital එක. කියදෙන්න. හතක් එනවනම් ඔයාලගේ උත්තරේ හරි. cost of capital නැත්නම් weighted average cost of capital ඔයාලට 11.7. 11.7යි. එතකොට අපි මේ 11.7 ගණනය කරේ රඳවාගත් ලාභ පදනම් කරගෙන. එතකොට අපි දන්නවනම් cost of each component and the බරිතයන් weights then අපිට calculate කරන්න පුළුවන් overall cost of capital එක 11.7යි. සමාගමේ overall cost of capital එක. අපි හිතමු දැන් එතකොට මේ අපි ගණනය කරේ overall නැත්නම් weighted average cost of capital එක. එතන මොකද්ද මේ marginal cost of capital එක කියලා කියන්නේ? marginal cost of capital එක කියලා කියන්නේ දැන් මෙයාලගේ ලක්ෂය කියන ප්‍රාග්ධනයෙන් මෙයාලගේ ප්‍රාග්ධනයේ requirement එක තිබුණේ ලක්ෂයයි. එතකොට ලක්ෂයෙන් retained earnings මොකද්ද හිමිකම් ප්‍රාග්ධනයේ පරිතේ තිබුණේ 150. එතකොට අපි හිතමුකෝ මෙයාලගේ retained earnings තියෙන්නේ 50000යි. එතකොට retained earnings 50000 ඉවරුණාට පස්සේ මේ 150 කියන percentage එක ප්‍රාග්ධන ව්‍යුහය මේන්ටේන් කරන්න ඉක්විටි කැපිටල් වල මෙයාලට සිද්ධ වෙනවා අලුතෙන් ස්ටොක් ඉෂුව කරන්න 50% කියන කැපිටල් ස්ට්‍රක්චර් එක තුල 50% කියන ඉක්විටි එක මේන්ටේන් කරන්න අලුතෙන් ෂෙයාර්ස් ඉෂුව කරන්න වෙනවා new equities වලට යන්න වෙනවා එතකොට ඒ යනකොට මෙයාලගේ component cost එකක් වෙනස් වෙනවා එතකොට අලුතෙන් ප්‍රාග්ධන රැස් කරනකොට ප්‍රාග්ධන පිරිවැය වෙනස් වෙනවා එතකොට අන්න ඒකට තමයි අපි කියන්නේ මේ marginal cost of capital ආන්තික ප්‍රාග්ධන පිරිවැය කියලා කියන්නේ ඒකයි එතකොට weighted average cost of capital of the next rupee of the capital raise is called the marginal cost of capital ඒ කියන්නේ අලුතෙන් අපි ප්‍රාග්ධනය 1 රුපියලක් අපි රැස් කරනකොට 1000 ලක්ෂ 1 වෙනකොට අපේ cost of capital එක තමයි marginal cost of capital එක කියලා කියන්නේ. ඒ කියන්නේ අලුතෙන් capital එක raise කරනකොට වැඩි කරනකොට
එන cost of capital එකට marginal cost of capital එක කියලා කියනවා. එතකොට ABC PLC weighted average cost of capital will change if one component cost of capital එක change වෙනවා. එතකොට එක cost of debt වෙන්න පුළුවන්, cost of equity වෙන්න පුළුවන්, cost of preference shares වෙන්න පුළුවන්. ඒ එක component cost එකක් වෙනස් වෙච්ච ගමන් ඒ weighted average cost of capital එක වෙනස් වෙනවා. ඒක පැහැදිලිනේ සමීකරණයේ weighted average cost of capital එක වෙනස් වෙනවා. එතකොට අලුතෙන් රුපියලක් වැඩි කරන්න ප්‍රාග්ධනය යනකොට ඒ weighted average cost of capital එකේ ඇතිවන change එකට තමයි අපි කියන්නේ ආන්ත්‍රික ප්‍රාග්ධන පිරිවැය කියලා. marginal cost of capital. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මේ cost of capital line එක තුල බිඳුම් ලක්ෂ අපි කියනවා break points ඕනම සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. break points බිඳුම් ලක්ෂ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් මෙතන the company has retained earnings 50,000. අපි හිතමු මේ ABC company එකේ රඳවාගත්ත ලාභ තියෙන්නේ 50000යි. එතකොට equity portion this එතකොට 50000යි which can be used to finance the equity portion of this rupees 100,000. දැන් මෙතන ප්‍රාග්ධනය ලක්ෂය තියෙනකොට මේ 50000න් අපිට මේ ඉක්විටි කැපිටල් එක හොයාගන්න පුළුවන්. මොකද ABC කම්පැනි එකේ ඩිසයිඩ් කැපිටල් ස්ට්‍රක්චර් එක තුළ කොමන් ඉක්විටි වලට තියෙන වේට් එක 50%. 50%. එතකොට ප්‍රාග්ධන ඩිසයිඩ් රික්වයර්ඩ් ප්‍රාග්ධනයේ ලක්ෂය නම් ලක්ෂයෙන් 50%ක් කියලා කියන්නේ 50000ක් නේ. එතකොට එහෙමනම් අපිට මේ ප්‍රාග්ධන අවශ්‍යතාවයේ ලක්ෂය තියෙන තාක්කල් මේ රඳවාගත්ත ලාභ වලින් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන්. නමුත් අපි ඊට එහාට යනවා නම් ඒ කියන්නේ මේ ලක්ෂය අපි හිතමුකෝ මේක රුපියලකින් වැඩි කරොත් මේ රිටේන් earnings ටික මදි වෙනවා. එතකොට අපිට අලුතෙන් ස්ටොක් ඉෂුව කරන්න වෙනවා. එතකොට එතනදී අපිට ඇති වෙනවා මේ ප්‍රාග්ධන පිරිවැය රේඛාවේ බිඳුම් ලක්ෂයක් බෙදීම break point එක. එතකොට ඒ වගේ මේ cost එක ණය ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. equity capital එකේ preference share capital එක වෙන්න පුළුවන්. ඒව බෙදෙන තැන්වල වෙනස් වෙන තැන්වලදී අපිට මේ වගේ බිඳුම් ලක්ෂ break points හඳුනා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම since the ABC's desired capital structure calls 50% common stock equity, the point at which the company show new equity. එතකොට අපිට හොයන්න පුළුවන් දැන් ABC company එකේ මේ capital structure එක තුළ common equity වල weight එක 50%යි. ඒක දීලා තියෙනවා. එතකොට අපිට හොයන්න පුළුවන් අලුතෙන් stock issue කරන්න සිද්ධ වෙන්නේ මේ ප්‍රාග්ධනය කීය නැත්නම් total ප්‍රාග්ධනය කීයට වැඩි වුණාට පස්සේද කියලා. එතකොට ඒක හොයන මේ සමීකරණ වලට පේනවා මේක break point එක කියලා කියනවා. එතකොට අපි මෙතනදී ඒකට ගන්නේ කරන්නේ available return earnings. ඒ කියන්නේ අපේ තියෙන්නේ දැන් මේ ගාණේ අර දීලා තියෙනවා 50000යි. available return earnings 50,000. ඒක අපි බෙදනවා percentage of the total equity. ඒ කියන්නේ weight එක. මෙතන 100%යි. එතකොට ඔයාලට එනවා මෙතන ලක්ෂයක්. එතකොට මුළු ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් ලක්ෂය ඉක්මවන තැනදී අපිට බිඳුම් ලක්ෂයක් ඇති වෙනවා. බිඳුම් ලක්ෂයක් කියලා කියන්නේ the amount of capital at which the weighted average cost of capital change. ඒතර මෙතනදී මේ WACC එක වෙනස් වෙනවා. total capital එක ලක්ෂය අභිභා යනකොට අපේ WACC එක අපි අර ගණනය කරපු 11.6යි කියන weighted average cost of capital එක වෙනස් වෙනවා. Which means that cost of one of the sources capital change. එතකොට අපිට මෙතන සිද්ධ වෙනවා return earnings වෙනුවට new stock issue කරලා equity capital එක පවත්වාගෙන යන්න. එතකොට ඒ හින්දා අපිට මෙතනදී අලුත් weighted average cost of capital එකක් එනවා. ඒ වගේම අපිට marginal cost of capital එකක් ඇති වෙනවා. ආර්ථික ප්‍රාග්ධනයේ පිරිවැයක් ඇති වෙනවා. එතකොට මේ බිඳුම් ලක්ෂ ඕනම ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ පිරිවැය එක component එකක් වෙනස් වෙනකොට බිඳුම් ලක්ෂයක් ඇති වෙනවා. බිඳුම් ලක්ෂයක් ඇති වෙන්නේ හැම වෙලේම දැන් අපි හිතමු ණය අරන් තියෙන්නේ ලක්ෂ 5 දක්වා 112කට. 112කට. එතකොට එහෙනම් ලක්ෂ 5 දක්වා 112කට අරන් තියෙන්නේ. එතකොට ලක්ෂ 5 කියන එක අභිභවා ගියපු ගමන් ප්‍රාග්ධන ව්‍යුහය තුළ අපිට 118ක කොස්ට් එකක් එනවා. අන්න එතනදී අපේ ආන්ත්‍රික ප්‍රාග්ධන පිරිවැය අපිට හඳුනා ගන්න පුළුවන්. ඇයි එතන බෙදීමක් තියෙනවා. බිඳුම් ලක්ෂයක් තියෙනවා.
ඒතර ඒ වගේ අපිට මේ බිඳුම් ලක්ෂ්‍ය කියන එක ප්‍රාග්ධන පිරිවැය තුල ගණනය කරන්න පුළුවන්. මේක ඔයාලට මම මේ පොඩියට මේක දැනගන්න දැම්මේ. දැන් මෙතන අපි හිතමු මේ විදියට. දැන් assume now දැන් මේ අපේ උදාහරණයම ABSE PLC decide to raise an additional capital rupees 100,000 making the total capital increase from the අපි හිතමු දැන් ABC company එක රුපියල් ලක්ෂයක අමතර ප්‍රාග්ධනය රැස් කරන්න යනවා. ඒතර එයාලගේ දැන් ප්‍රාග්ධනයේ තියෙන ලක්ෂයයි. ඒ කියන්නේ ලක්ෂය ඉඳන් 2 ලක්ෂයට මෙයාලා ඉන්ක්‍රීස් කරන්න යනවා. මෙයාලගේ ප්‍රාග්ධන ව්‍යුහය තුළ දැන් තියෙන ලක්ෂයයි. එතකොට මේක 2 ලක්ෂය දක්වා වැඩි කරන්න යනවා. ඒතර අමතර ප්‍රාග්ධනය ලක්ෂයයි. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා එතකොට දැන් මෙයාලගේ ටෝටල් කැපිටල් එක දැන් 2 ලක්ෂයයි. 2 ලක්ෂය දක්වා වැඩි වෙලා තියෙන්නේ ලක්ෂය ඉඳන් 2 ලක්ෂය දක්වා. එතකොට දැන් තියෙන ප්‍රාග්ධන ව්‍යුහය තුළ දැන් අපි එතකොට මේකේ ගත්තොත් දැන් මෙතන 2 ලක්ෂයයි. දැන් තියෙන ප්‍රාග්ධන ව්‍යුහය තුළ මේ 2 ලක්ෂය මෙයාලා සපුරගන්නේ කොහොමද? 150ක් ඉක්විටි කැපිටල් මේක තමයි මෙයාලගේ ප්‍රාග්ධන ව්‍යුහය. 120ක් ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් වර්ණීය කොටස් ප්‍රාග්ධනයේ 130ක් ණය ප්‍රාග්ධනයේ. එතකොට ඉක්විටි කැපිටල් එක ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. රිටේන්ඩ් earnings සහ අලුතෙන් ස්ටොක් ඉෂුව කරනවා. එතන මේ ගානේ අපිට දුන්න මෙයාලගේ available රිටේන්ඩ් earnings 50000යි. එතකොට 2 ලක්ෂයෙන් 150ක් කියලා කියන්නේ ඉක්විටි කැපිටල් එක මෙතන වෙන්න ඕන ලක්ෂයක්. ඉක්විටි කැපිටල් එක මෙතන වෙන්න ඕන ලක්ෂයක්. මුළු ප්‍රාග්ධනයෙන් 150ක් වෙන්න ඕන ඉක්විටි කැපිටල් එක. නමුත් දැන් මෙයාලගේ රිටේන් earnings තියෙන්නේ 50000යි. රිටේන් earnings තියෙන්නේ 50000යි. එහෙනම් එයාලට ඉතුරු 50000 හොයාගන්න new stock issue එකක් කරන්න වෙනවා. අලුතෙන් stock issue එකක් කරන්න වෙනවා. new stock issue එකක්. එතන ඔයාලට පේනවා දැන් equity capital එකේ බිඳුම් ලක්ෂයක් ඇති වෙනවා. මොකද අපිට රිටේන් earnings මදි වෙනවා. දැන් අලුතෙන් ස්ටොක් ඉෂුව කරන්න වෙනවා. එතකොට අපිට පුළුවන් දැන් ආන්තික ප්‍රාග්ධන පිරිවැය ගණනය කරන්න. මේක වලට මම ගණනය කරලා තියෙනවා. මේ තියෙන්නේ ලක්ෂය දක්වා ආන්තික ප්‍රාග්ධන පිරිවැයයි weighted average cost of capital එකයි වෙනස් වෙන්නේ නැහැ. අපි අර හොයපු ගාණ 11.7. නමුත් අපි ප්‍රාග්ධනය 2 ලක්ෂය දක්වා වැඩි කරනකොට ලක්ෂය ඉඳන් 2 ලක්ෂය දක්වා වැඩි කරනකොට අමතරව අපි වැඩි කරනවා ලක්ෂයක්. දැන් ප්‍රාග්ධනය ලක්ෂයකින් වැඩි කරනවා. එතකොට ඔයාලට පේනවා දැන් ආන්තික ප්‍රාග්ධන පිරිවැය. දැන් මේ MCC කියන එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ? marginal cost of capital එක ඇවිල්ලා තියෙන්නේ. මම මෙතන ලියන්න. marginal cost of capital එක සමානයි debt capital එකේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. debt capital එකේ වෙනසක් වෙන්නේ නැහැ. අපේ cost එක තිබ්බේ 10%යි. එතන මේ 10% after tax cost of debt ගන්න අපි tax rate එකෙන් වැඩි කරනවා 1 minus tax rate එකෙන් 0.4. එතන මේකේ බරිතේ තිබුණේ 100%යි. මම මෙතන 0.3 දානවා. එතකොට ආපහු අපිට මේක 100ෙන් වැඩි කරන්න ඕනේ නැහැ. අතන percentage තියෙන ඉඳලා. ඊට පස්සේ preference shares වල මොකුත් වෙනස් වෙන්නේ නැහැ. 112 වැඩි කිරීම 112 වැඩි කිරීම බරිතේ ඇවිල්ලා 120යි. මම මේකේ 0.2 දානවා. දැන් මෙතන marginal cost of capital එකක් ඇතිවෙනවා. මොකද අමතර ප්‍රාග්ධනය ලක්ෂයක් අපි වැඩි කරලා තියෙනවා. ඒක වැඩි කරනකොට අලුතෙන් cost component එකක් දැන් එකතු වෙලා තියෙනවා. equity capital එකට new stock එකක් issue කරොත් ඔයාලට පේනවා cost of equity ගානේ දීලා තියෙනවා 116ක් කියලා. එහෙනම් දැන් marginal cost of capital එක ගණනය කරනකොට අපිට ගණනය කරන්න වෙන්නේ අලුතෙන් cost component එකක් ගන්නවා 116ක new stock issue එක. මේක අපි වැඩි කරනවා අපේ equity weight එක 150යි. එතකොට ඔයාලට ඒ marginal cost of capital එක මෙතන 112.2යි. එතකොට මේ change එකකින්ද තමයි දැන් මේ marginal cost of capital එක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපේ weighted average cost of capital එක WACC එක ඒ කියන්නේ බරිත සාමාන්‍ය ගත්තොත් මේක එන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ මේ විදිහට වෙනවා. එතන මෙතන equity එක වෙනස් වෙන්නේ නැහැ මේක මේ විදිහට වෙනවා. නමුත් මෙතනට දැන් මේ අපේ
දෙලක්ෂයේ අපේ ඉක්විටි කැපිටල් එක තියෙන ලක්ෂය ඒ ලක්ෂය අපි ෆයිනෑන්ස් කරගෙන තියෙන්නේ කොහොමද 50000ක් අපි ගන්නවා රිටේන් අර්නින්ස් වලින් 50000ක් අපි ගන්නවා අලුතෙන් ස්ටොක් ඉෂුව කරලා එතකොට දැන් මෙතන cost of equity weight එක තියෙන්නේ 150යි. එතකොට 150න් අපි රඳවාගත්ත ලාභ පාවිච්චි කරලා ගන්නවා 25ක්. ඒ කියන්නේ රඳවාගත්ත ලාභ වලට අදාළ අපේ පිරිවැය තියෙන්නේ 15යි. එතකොට මේ රඳවාගත්ත ලාභ වලට අදාළ weight එක වෙන්නේ 25යි. 125යි. ඊට පස්සේ ඉතුරු 50000 කොහොමද ගන්නෙ? අලුතෙන් ස්ටොක් ඉෂුව කරනවා. එහෙනම් අලුතෙන් ස්ටොක් එකක් ඉෂුව කරනකොට කොස්ට් එක වෙනවා 116ක්. එතකොට weighted average cost of capital එක ගන්නකොට අපිට මේ 116 ඉතුරු 125. මේ 50 එතකොට මේ විදිහට දෙකට කැඩෙනවා. මේවා වෙනස් වෙන්නේ නැහැ. මේක මේ විදිහටම එනවා. එතකොට ඔයාලට එනවා මෙන්න මේ උත්තරේ weighted average cost of capital එක 11.95. marginal cost of capital එක මෙතන cost component එකක් වෙනස් වුණා. එතකොට මෙතනදී මේ ලක්ෂයකින් ප්‍රාග්ධනය රැස් කරනකොට අපේ ආන්තික ප්‍රාග්ධන පිරිවැය 12.2ක් වෙනවා. නමුත් අපේ weighted average cost of capital එක 11.95ක් වෙනවා. මේ ටික ඔයාලට දැන ගැනීම සඳහා මම කිව්වේ මෙහෙම අපි cost component එකක් වෙනස් වෙනකොට weighted average cost of capital එකේ වෙනසක් ඇති වෙනවා. එතකොට අපිට මේ MCC කියන එක වැදගත් වෙනවා investments appraisals කරනකොට marginal cost of capital එක. අපි හිතමු ණය ප්‍රාග්ධනයේ යම්කිසි වෙනසක් වෙනවා නම් ආයෙ marginal cost of capital එක වෙනස් වෙනවා. weighted average cost of capital එක ඊට පස්සේ යනවා cost එක අනුව වෙනස් වෙනවා. ඒතර මේ වගේ මේ break points ඕනම ප්‍රමාණයක් cost of capital එක තුල ප්‍රාග්ධන පිරිවැය රේඛාව තුල තියෙන්න පුළුවන්. ඒතර ඒක ඔයාලා නිකන් දැනගන්න මේ වගේ කොටසුත් මේකේ තියෙනවා කියලා. මේ weighted average cost of capital එක ගණනය කරන එක විතරක් නෙමෙයි මේක අපිට නිරන්තරයෙන් වෙනස් වෙන නම්බර් එකක්. break points ඇති වෙන්න පුළුවන්. එතකොට මේ WACC එක වෙනස් වෙනවා. මේ cost of capital components වෙනස් වෙනකොට weighted average cost of capital වෙනස් වෙනවා. එතකොට අපිට marginal cost of capital කියලා කියන්නේ next rupee of capital raised is called the marginal cost of capital. එතකොට මෙතනදී රුපියල් ලක්ෂයක තමයි additional capital එකක් අපි raise කරනවා. රුපියල් ලක්ෂයක additional capital එකක්. එතකොට ඒකට අදාළව marginal cost of capital එක වෙනවා 112.2ක්. ඒතර ඔය විදිහට අපිට marginal cost of capital එක හඳුනා ගන්න පුළුවන්. සංකල්පයක් විදිහට ඔයාලා දැනගන්න marginal cost of capital එක ප්‍රධාන වශයෙන් ඔයාලා දැනගත යුත්තේ අපි කොහොමද මේ weighted average cost of capital එක ගණනය කරන්නේ කියලා. එතකොට මේ ඒ calculation එක තමයි මේ ඔයාලට දක්වලා තියෙන මේ figure එක මේ diagram එක තුල. එතකොට ඔයාලට පේනවා මේ total financing මුළු ප්‍රාග්ධනය මේ point එකට ලක්ෂය දක්වා අපේ marginal cost of capital එකයි weighted average cost of capital එකයි 11.7යි. නමුත් අපි ප්‍රාග්ධනයේ ලක්ෂය පයින්නකොටම ඔයාලට පේනවා මේ break point එකක් එනවා. එතකොට මේ line එක මෙතනදී break වෙනවා. මේ line එක මෙතනදී break වෙනවා. දැන් මේකේ break point එකක් එනවා. එතකොට weighted average cost of capital එක උනේ 11.95යි. මේ දක්වලා තියෙන 11.95 weighted average cost of capital එක. marginal cost of capital එක වෙනවා 12.2යි ගාන. ඒ කියන්නේ ඊට පස්සේ මේකේ තව මේ වගේ තැනක එන්න පුළුවන්. ඒතර එහෙම වුණාම ආයෙ මේ weighted average cost of capital එක වෙනස් වෙනවා. marginal cost of capital එක අපිට calculate කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපිට ඕනම බිඳුම් ලක්ෂ ප්‍රමාණයක් මේ රේඛාව තුල දැක ගන්න පුළුවන්. අපේ capital එකේ ඒක එක component වෙනස් වෙනකොට. එතකොට ඒකත් ඔයාලා දැනගත යුතු කරුණක්. ඊට පස්සේ මේ අවසානට අර මම මුලින්ම කියපු එක ඇයි අපිට මේ ප්‍රාග්ධන පිරිවැය වැදගත් වෙන්නේ? මේ දැන් මම දැන් ඉතනට ඔයාලට කතා කරා මූල්‍ය කළමනාකරණයේ තීරණවලදී අපිට බෙන්ච්මාර්ක් එකක්. ඒ කියන්නේ මම කිව්වා IRR එක අපි කම්පෙයාර් කරන්නේ ප්‍රාග්ධන පිරිවැයත් එක්ක. NPV එක ගණනය කරනකොට ඩිස්කවුන්ට් රේට් එක වෙන්නේ ප්‍රාග්ධන පිරිවැය එක.
එතකොට ඒක අපිට බෙන්ච්මාර්ක් එකක් විදිහට මූල්‍ය කළමනාකරන තීරණවලදී පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඩිස්කවුන්ට් රේට් එකක් වෙනවා. බෙන්ච්මාර්ක් එකක් කියලා කියන මිනුම් ඒකකය. ඊට පස්සේ අපි ඉන්වෙස්ට්මන්ට් ඇනාලිසිස් වලදී NPV ගණනය කරනකොට ශුද්ධ වර්තමානගය ගණනය කරනකොට මේක තමයි අපේ වටනම් සාධකය. ඒකම මේ cost of capital කියලා කියන්නේ අපේ ආයෝජකයන්ගේ required rate of return එක. එතකොට ඒ තමයි අපිට දල අදහසක් ගන්න පුළුවන් අපේ ආයෝජකයන්ට අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතය. මොකද ඒක බේස් කරලා තමයි අපි මේ cost of capital එක ගණනය කරේ. ඒ වගේම මේකේ තව ඩෙෆිනිෂන් එකක් තියෙනවා. cost of capital එකෙන් පෙන්නනවා ඒක තමයි minimum rate of return required on the investment. අපි අලුතෙන් ඉන්වෙස්ට්මන්ට් එකකට යනවා නම් ව්‍යාපෘතියක් බාර ගන්න යනවා නම් මේ cost of capital කියලා කියන්නේ ඒ ව්‍යාපෘතිය තුළින් ඉපැය යුතු අඩුම අවම ප්‍රතිලාභ අනුපාතය. එතකොට ඒ cost of capital එකවත් ඒ ඉන්වෙස්ට්මන්ට් එක තුලින් ලැබෙන්නේ නැත්තම් අපිට ඉන්වෙස්ට්මන්ට් එක බාර අරගෙන වැඩක් නැහැ. මේක තමයි minimum rate of return. Cost of capital කියන්නේ that is the minimum rate of return required on new investment. අලුත් ආයෝජන වලින් අවශ්‍ය කරන minimum rate එක. ඒක තමයි අපි මේ බෙන්ච්මාර්ක් එකක් කියලා කියන්නේ ඒකයි. ඒතකොට ඒක තමයි අපි කම්පෙයාර් කරන්නේ. ඉන්වෙස්ට්මන්ට් වලින් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ නැත්නම් ඒ මිනිමම් රේට් ඔෆ් රිටර්න් එක අභිබවල ඒ ඉන්වෙස්ට්මන්ට් එක වැඩක් නැහැ. ඒතකොට මේක තමයි cost of capital එකේ තියෙන වැදගත්කම. ඒතකොට මූල්‍ය කළමනාකරණයේ ආයෝජන තීරණ ඇගීමේදී ඉතා වැදගත් විචල්යක් විදිහට මේ cost of capital අපිට හඳුනා ගන්න පුළුවන් සහ ඒක ඉතා වැදගත් විචල්යක් වෙනවා. ඒතකොට මේ වැදගත්කම ඔයාලට මේ කරුණු ආශ්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ගණන් කීපයක් මම දාලා තියෙනවා. මම හිතන්නේ වෙලාව 12යි. ඔයාලට මම මේ ගණන් ටික තනියම හදන්න අවස්ථාවක් දෙනවා. ඊළඟ සතිය අපිට මේකේ මොන හරි ගණන්වල යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මෙයාගේ උත්තර අපිට සාකච්ඡා කරලා කැපිටල් බජටින් පටන් ගන්න පුළුවන්. ඒතකොට අපි ප්‍රධාන වශයෙන් අපි මුල පාඩමට ගියොත් ඔයාලගේ learning objectives වලට ගියොත් ඔයාලා දැන් ඉගෙන ගත්තා කොහොමද මේ cost of each component calculate කරන්න කියලා සහ ප්‍රධාන වශයෙන් කොහොමද මේ weighted average cost of capital එක ගණනය කරන්නේ කියලා. then objective identify the sources of capital. හරි. එතකොට calculate the cost of each component. එක capital වර්ග වල අපි කොහොමද cost එක calculate කරන්නේ? ඊට පස්සේ overall cost of capital එක අපි කොහොමද ගණනය කරන්නේ? ඊට පස්සේ marginal cost of capital කියන සංකල්පය ඉගෙන ගත්තා. cost component එකක් වෙනස් වෙනකොට අපිට marginal cost of capital එක ගණනය කරන්න පුළුවන්. ඒතර ප්‍රධාන වශයෙන් අපි මේ ටික තමයි කතා කරේ.